හරි. ආයිබෝන් ළමයි. එතකොට අද අපි 12 වෙනි පාඩමේ කියන්නේ ICT in business කියන පාඩමේ මෙච්චර කල් ආපු past papers වල ආපු ප්‍රශ්න ටික තමයි කතා කරන්න යන්නේ. හරි. එතකොට මේ වෙද්දී ඔයගොල්ලෝ ඒවා ටික කම්ප්ලීට් කරලා ඇති කියලා මම හිතනවා. අපි බලාගෙන යන් ඒ ටික. එතකොට මේ ප්‍රශ්න ටික බලද්දී ඔයගොල්ලන්ට තේරෙන්න ඇති හැම අවුරුද්දෙම පේනව නේද සාමාන්‍ය හොඳ ලකුණු ප්‍රමාණයක් එන ඒවා ටිකක් ඇවිල්ලා තියෙනවා 2018 18 නෙමෙයි අලුත් සිලබස් එක අරගත්තාම 19 20 වගේ ඒවා අරගත්තාම ඔයා දකින්න ඇති ලොකු ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ මේක වැදගත් කොටසක් අනිවාර්යෙන් එක්සෑම් එකට එන කොටසක්. හරි? රයිට්. එතකොට අපි බලමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. උත්තර ටික ඔයගොල්ලෝ ලියපු ඒවා බලාගෙන යන්න. right හරි එතකොට පේනව නේද ප්‍රශ්න ටික එතකොට මෙතන බලන්න මුලින්ම 2020 අරගත්තාම අන්න තියෙනවා එක MCQ එකයි ඇවිල්ලා තියෙන්නේ අනිත් හැම අවුරුද්දෙම වගේ එක MCQ එක තමයි ඇවිල්ලා තියෙන්නේ MCQ එකක් තමයි මේ පාඩමෙන් එන්නේ. එතකොට මේ අවුරුද්දේත් ඒ විදිහට එකක් උපරිම දෙකක් එයි ඊට වඩා එන්නේ නැහැ සාමාන්‍යයෙන් MCQ. හරි. එතකොට මේකේ අහලා තියෙන්නේ ලේසි ප්‍රශ්නයක් ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්තිය සත්‍ය වේද කියලා. එතකොට මතක තියාගන්න ඕනේ මොකද්ද ඊ වාණිජ්‍ය කියන්නේ කියලා. එහෙම නැත්නම් ඊ කොමර්ස් කියන්නේ කියලා. හරි. එතකොට ඊ කොමර්ස් වලදී අන්න කිසියම් භාණ්ඩයක් විවිධ ඊ වාණිජ්‍ය වාණිජ්‍ය වෙබ් අඩවි වල විවිධ මිල ගණන් යටතේ තිබිය හැක අන්න අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. එකම භාණ්ඩේ වෙන වෙනම වෙබ්සයිට් වල එක එක ගණන්. ඊට පස්සේ භාණ්ඩ බාර ගන්න අවස්ථාවේදී මුදල් ගෙවීමට ඉඩ දීමෙන් පාරිභෝගිකයන්ට ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක් හරහා Taman මිලදීගත් භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කළ හැක. මට කියන්න මේක හරිද? මම දෙතුන් පාරක්ම තියරි කරද්දි highlight කරා. මොනවාද? භාණ්ඩ බාර ගන්න අවස්ථාවේදී මුදල් ගෙවීමට ඉඩ දීමෙන්. හරි? පාරිභෝගිකයන්ට ඊ වාණිජ්‍ය වෙබ් අඩවියක් කරා Taman මිලදීගත් භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන්ද බැයිද? හරියටම හරි. මම කිව්වා ඔව් පරීක්ෂා කරන්න පුළුවන්. මම දෙතුන් පාරක්ම කිව්වා මේක පරීක්ෂා කරන්න පුළුවන්. මොකද හේතුව මෙතනදී අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඩරාස් වගේ වෙබ්සයිට් එකක කෑෂ් ඔන් ඩෙලිවරි විතරක් නෙමෙයි. ඒකෙදි අදහස් කරන්නේ ඔයා ඔන්ලයින් භාණ්ඩයක් විකුණනවා කියලා හිතන්නකෝ. ඔයා ඊ වාණිජ්‍ය වෙබ්සයිට් එකක් හැදුවොත් ඔයාගේම භාණ්ඩ නම් ඔයා ඔන්ලයින් විකුණන්නේ. ඒක ඩිලිවර් කරන්නෙත් ඔයාම නම් තමයි ගොඩක් වෙලාවට මෙතනදී පුළුවන්. ඔයාම නම් ඩිලිවර් කරන්නේ ඔයාට පුළුවන් අන්න ගිහිල්ලා ඒ අදාළ භාණ්ඩේ පෙන්නලා සල්ලි අරගෙන එන්න. එතකොට ඒ භාණ්ඩය ඒගොල්ලෝ ගත්තේ නැත්තම් අන්න ඒ කියන්නේ ඒ වෙලේ බලලා ඒගොල්ලන්ට අරගන්න පුළුවන් විදිහට ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. තේරෙනවද? එතකොට මේක හරි කියලා තමයි අපිට අරගන්න වෙන්නේ. ඊළඟට සඳහන් වන මිලට අමතරව ප්‍රවාහනය හා සේවා ගාස්තු වලට අමතර මිලක් ඇතුළත් කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් මේකේ ABC කියන තුනම හරි. මේකේ ABC තුනම හරි. එහෙනම් උත්තරේ 5 වෙන්න ඕනේ. පැහැදිලිනේ? right. ඊළඟට ඔන්න ඊට පස්සේ කියනවා කිසියම් හදිසි සෞඛ්‍ය ගැටලු තත්ත්වයක් ඇති වී ජනතාවට දීර්ඝ කාලයක් බලන්න නිවස තුලම රැඳී සිටීමට සිදු වූ විට එතකොට දීර්ඝ කාලයක් ජනතාව රැඳිලා සිටිනාලු ප්‍රදේශය තුල තම සුපුරුදු ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් වසා තබයි. සුපුරුදු ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් විහාරලා තියෙනවා මොකක් හරි අපි හිතමු වසංගත නිකන් හිතන්නකෝ ළමයි වසංගතයක් ඇවිල්ලා. හරි? මිනිස්සුන්ට එළියට බහින්න බැරුව නිකන් එහෙම කාලයක් ආවා කියලා. අන්න ඒ වගේ ඒක හිතා ගන්න පුළුවන් ඔයගොල්ලෝ. අන්න ඒ වගේ කාලයක් බැරි වෙලාවත් ආවොත් එහෙම. හරි? ඇවිල්ලා ඔන්න දැන් සුපුරුදු ව්‍යාපාර කටයුතු මිනිස්සුන්ට කරගන්න බැරුව ගියොත්. ඔයගොල්ලෝ හිතා ගන්නවත් බෑනේ එහෙම කාලයක්. මෙවැනි තත්ත්වයක් යටතෙහි ගමෙහි හෝ ළඟපාත නගරවල ඇති සාප්පු මගින් ඊ වාණිජ්‍ය ඔස්සේ තම ව්‍යාපාර කටයුතු කරන්න අන්න ප්‍රජාවට උපකාර කරනවලු. එතකොට
දැන් මෙච්චර කල් කඩයක් දාගෙන හිටපු කට්ටිය අන්න දැන් ඊ වාණිජ්‍ය පාවිච්චි කරනවා. එක්කෝ වෙබ්සයිට් එකක් ඇප් එකක් අන්න ලොන්ච් කරලා එතකොට ඔන්න මේ කරෝල මුදරාලි කියන හැමෝම දැන් ඔන්න ඊ වාණිජ්‍ය පාවිච්චි කරනවා කියලා කියනවා. හරි මේ තත්ත්වයේ හින්දා. ඊට පස්සේ කියනවා මෙන්න මේ ලයිස්තුවෙන් තෝරලා දාන්නනේ කියන්නේ. එතකොට පළවෙනි කියන්නේ මෙම හදිසි අවස්ථාවේදී සාප්පුව විසින් මොන ව්‍යාපාර ආකෘතියද අනුගමනය කරන්නේ? මෙම හදිසි අවස්ථාවේදී සාප්පුව විසින් ව්‍යාපාර ආකෘතිය අනුගමනය කරයි. එතකොට බලන්න මෙතන තියෙන ව්‍යාපාර ආකෘති ටික. එතකොට මෙතන තියෙනවා බලන්න මේ උඩ හරියන මොකුත් නැහැ. මෙතන වාට පේනවද ක්ලික් සහ බ්‍රික් තියෙනවා. පියෝ ක්ලික් තියෙනවා. එතකොට ඔන්න ඔය දෙකෙන් තමයි තෝරගන්න ඕනේ. දැන් මෙතන ක්ලික් සහ බ්‍රික් කියන එක යනවද පියෝ ක්ලික් කියන එක යනවද? එතකොට පියෝ ක්ලික් කියලා කිව් මෙතනදී අපිට පියෝ ක්ලික් කියන එක අරගන්න බෑ. මොකද එයාගේ ව්‍යාපාරික ස්ථානයක් මේ වෙද්දි තියෙනවා. ඒක මේ වෙද්දි දැන් එයා වැඩ කරන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ව්යාපාරික ස්ථානයක් තියෙනවනේ. එන එක පියෝ ක්ලික් වෙන්න බෑ. බ්‍රික් and ක්ලික් වෙන්න ඕනේ. ඒ ව්‍යාපාර ස්ථානයක් තියෙනවා. ඒක විකුණන්නේ නැහැ. දැනට අර කොරෝනා තත්ත්වෙ හින්දා නැත්නම් මේ වසංගතේ හින්දා එහෙම නැත්තම් සාමාන්‍ය විකුණනවා. දැන් ඊට අමතරව තමයි වෙබ්සයිට් එකේ. එහෙනම් එතෙන්ට දාන්න ඕනේ අන්න ක්ලික් සහ බ්‍රික් කියලා. හරිනේ. ඊළඟට කිසියම් ගනුදෙනුවකදී පාරිභෝගිකයෙකුට වරකට එක් නිෂ්පාදන වර්ගයකට වඩා වැඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට හැකිවන පරිදි සාප්පු විසින් අන්න මොකද්ද? ඒ කියන්නේ ලිස්ට් එක බලන්න දෙයක්වත් නැහැ. වරකට එකපාරට වඩා ගන්න පුළුවන් සංඛ්‍යාවක් මිලදී ගන්න පුළුවන් විදිහට සාප්පු විසින් මොකද්ද භාවිතා කරන්න ඕනේ? තියෙනව නේද ඒකේ? ගෙවීම් ద్వාර නෙමෙයි අමෙති සාප්පු ට්‍රොලිය මෙති shopping cart එක පාවිච්චි කරන්න ඕනේ අන්න වරකට එක ගනුදෙනුවකට වඩා එහෙම නැත්නම් මේ එක ගනුදෙනුවකදී වැඩි සංඛ්‍යාවක් මිලදී ගන්න නම් ඒක සාමාන්‍ය කඩේකත් එහෙමයි සුපර් මාකට් එකකත් එහෙමයි ඔන්ලයින් උත් එහෙමයි සාමාන්‍ය කඩේකට අපි එකපාර බාණ්ඩ ගොඩක් ගන්නවා නම් අන්න ට්‍රොලි එක දාගෙන තමයි අරයන්නේ එහෙම නැත්නම් ඔන්ලයින් ගද්දිත් ඒක shopping cart එක අනිවාර්යෙන් ඕනේ හරිනේ එතකොට ඒක ගැටලුවක් නෑ ඊට පස්සේ කියනවා අන්න එක් සාප්පුව සඳහා වන ඊ වාණිජ්‍ය අඩවිය වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන් සඳහා නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම. මොකක්ද ඒ කියන්නේ? එක් සාප්පුව සඳහා වන ඊ වාණිජ්‍ය වෙබ් අඩවිය මගින් පාරිභෝගිකයන් සඳහා වන නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට තමන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කරන්නේ මොකකින්ද? අන්න අපි ඒවා ලිව්වා මතක ඇති. ප්‍රචාරක බැනර් නෙමේ මොකද්ද? ආමේදී වෙබ් නිෂ්පාදන භාණ්ඩ ලැයිස්තුව. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් කැටලොග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ? වෙබ් කැටලොග් එකක්. වෙබ් ප්‍රොඩක්ට් කැටලොග් එකක්. හරිනේ? ඒතර ඔන්න තුන්වෙනි එකට වෙබ් ප්‍රොඩක්ට් කැටලොග් කියලා එන්න ඕනේ. රයිට්. ඊළඟට හතරවෙනි එක. මාර්ගගත අරමුදල් රිසිට් මගින් ගෙවීම් ద్వාර කළ නොහැකි ව්‍යාපාර හිමියන්ට සහ මාර්ගගත ගෙවීම් සිදු කිරීමේ ක්‍රමය නොමැති පාරිභෝගිකයන්ට දැන් ඔන්ලයින් ගෙවන්න බැරි අයට ඒකනේ මේ කියන්නේ එක වචන දැම්මට ඒවා මේ කියන්නේ මාර්ගගතව මේදී මාර්ගගත අරමුදල් රිසිට් මගින් ගෙවීම් ద్వාර භාවිතා කළ නොහැකි ව්‍යාපාර හිමියන්ට හරි ඒ කියන්නේ ඔන්ලයින් ගෙවන්න බැරි උන්ට කියන එක තමයි ඔය කියන්නේ. ඔය කියන්නේ ඔන්ලයින් ගෙවන්න බැරි උන්ට. සහ මාර්ගගතව ගෙවීම සිදු කිරීමේ ක්‍රමය නොමැති පාරිභෝගිකයන්ට මොකෙන්ද උපකාර කරන්න පුළුවන් කියන්න පුළුවන් cash on delivery. ඔන්ලයින් ගෙවන්න බැයි නම් අන්න අපි ගෙදරට මෙවන්න ඊට පස්සේ ගෙවන්න. හරියටම. එතකොට cash on delivery කියන එක දාන්න පුළුවන්. එතන සිංහලෙන් දීලා ඇති බෙදාහරින විට මෙතන බෙදාහරින විට මුදල් ගෙවීම. හරිනේ? රයිට්. ඊට පස්සේ පස්වෙනි එක. හිස්තැනක් දාලා පටු මගක් වීදියක් හෝ නිවාස ක්‍රමයක් වැනි ස්ථානීය ප්‍රදේශයක. ඉතින් බෙදා හැරීම් වියදම් අඩු කරන්න වඩාත් හොඳ ක්‍රමයකි. බෙදා හැරීමේ වියදම් අඩු කරන්න, ඒ කියන්නේ ඩිලිවරි ගාස්තුව අඩු කරගන්න අන්න හොඳ ක්‍රමයක් කියලා කියනවා මේක. බලමු මොකද්ද ඩිලිවරි ගාස්තුව අඩු කරගන්න පුළුවන්. එතකොට බෙදා හරින විට මුදල් අය කිරීම දැන් අපි එකකට ගත්තානේ කොහොමද ඒකෙන් අඩු වෙන්නේ නැහැ.
බලන්න ආමේදී කණ්ඩායම් ලෙස මිලදී ගැනීම group purchasing පේනවා. ඒතර කණ්ඩායමක් ලෙස මිලදී ගත්තාම මොකද වෙන්නේ? අන අපිට බෙදා හැරීමට යන වියදම අඩු වෙනවා. ඒතර තමයි දැන් තේරෙනවද ඔයගොල්ලන්ට මේ අහලා තියෙන ප්‍රශ්නේ දැන් මේක ගත්තොත් එහෙම තනිකරම IT නෙමෙයිනේ. තේරෙනවද? මේක මේ තනිකරම pure ITම නෙමෙයි. ඒතර මේවා මේ සාමාන්‍ය ඔන්ලයින් shopping කරද්දී සාමාන්‍ය දැනීම වගේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය දැනීම ඔයාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ බලන්න මේ ගමේ ඉන්න ඇන්ටිලටත් තියෙනවා. දැන් ඇන්ටි බලනවා ඔන්න ඔන්ලයින් ඕඩර් කරන්න. ඔන්ලයින් ඕඩර් කරන්න යද්දි එයාට ඕඩර් කරන්න ඕනේ කිරිපිටි පැකට් එකක් රුපියල් 400යි ඩිලිවර් කරන්න රුපියල් 300ක් ගන්නවා. ඊට පස්සේ ඇන්ටිට යකා නගිනවා. මේක මෙහෙම කරන්න බෑ කියලා. ඊට පස්සේ ඒ ඇන්ටිත් මොකද කරන්නේ? අන්න වටේ පිටේ ඉන්න කට්ටියව සෙට් කරගන්නවා මේ ඕගොල්ලෝ ගන්නවද ඔන්ලයින් කියලා. අන්න අර රුපියල් 300 හොයාගන්න එයාටම තේරෙනවා කට්ටිය සෙට් කරගත්තා නම් රුපියල් 300 යන්නේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. එතකොට මගේ ඩිලිවරි ගාස්තුව යන්නේ ඒ ටික අනිත් උන් ටිකට බෙදලා දෙනවා. මම ෆ්‍රී අර ගන්නවා කියලා අන්න ඇන්ටිටත් සමහර වෙලාවට තේරෙනවා. තේරෙනවද? එතකොට බලන්න මේ වගේ සාමාන්‍ය දැනීම දේවල් එන්න පුළුවන් ඈ. එතකොට මෙතෙන්ට අදාළ වෙන්නේ අන්න කණ්ඩායම් ලෙස මිලදී ගන්න පුළුවන්. එතකොට මේ විදිහට. right. ඊළඟට එක්කෙනෙක් අහනවා ඉංග්‍රීසි වලින් දාමොත් ගැටලුවක්ද කියලා. ඉතින් ඇයි ඉංග්‍රීසි වලින් දාන්න මේ තියෙන සිංහලෙන්? ඉංග්‍රීසි වලින් දාන්න යන්න එපා. හරි? මේ සිංහලේ තියෙනවනේ ඉතින් සිංහලෙන් තියෙද්දි ඉංග්‍රීසි වලින් දාන්න යන්න ඕනේ. එහෙම ලකුණු කපන්නේ නැහැ. ඒ වුණාට ඉතින් එහෙම දාන්න යන්න එපා. right. මෙතන මේ ඉංග්‍රීසි වචනේ දීලා තියෙන්නේ අර සමහරලාට තේරුම් ගන්න දැන් මෙහෙම දැම්මම තේරුම් ගන්න අමාරු හින්දා group purchasing කිව්වම ටක් ගාලා තේරෙන හින්දා. ඒතකොට මේක දැම්මත් මේ ලකුණු කපන්නේ නැහැ. ඒ වුණාට සිංහල එක තියෙන හින්දා ඔයගොල්ලෝ සිංහල මීඩියම් කරන අය සිංහල එක දාන්න. හරි? right. ඊළඟට ඒ අපි හිටියේ 5නේ. ඊළඟට 6. පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේහි සේවාදායකයන් සඳහා ප්‍රවේශයක් ලබා දෙමින් තම ප්‍රජාවට වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා ප්‍රදේශයේ සාප්පු හිමිකරුවන්ට මෙන්න මේකක් ස්ථාපනය කර ගන්න පුළුවන්. ඒ කියන්නේ බලන්න පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේ සේවා සඳහා ප්‍රවේශ ලබා දෙමි. ඒ කියන්නේ මෙන්න මේ පොදු ద్వාරයක් මගින් එක් සාප්පුවේ සේවාවට ප්‍රවේශයක් ලබා දෙනවා කියලා කියන්නේ එක තැනක් එක මාකට් ප්ලේස් එකක් කියන එක. අර ඔන්ලයින් මාකට් ප්ලේස් එක තැනක ඉඳන් මේ පොදු ద్వාරයක ඉඳන් සාප්පු ගොඩකට ප්‍රවේශය ලබා දෙමින් මෙන්න තම ප්‍රජාවට හොඳ සේවාවක් සපයන්න ප්‍රදේශයේ සාප්පු හිමිකරුවන්ට අන්න මාර්ගගත වෙළඳපළ එහෙම නැත්නම් ඔන්ලයින් මාකට් ප්ලේස් එකක් ස්ථාපිත කරන්න පුළුවන්. ප්‍රදේශයේ ඉන්න සාප්පුකරු ඔක්කොම එකතු වෙලා අන්න ඔන්ලයින් මාකට් ප්ලේස් එකක් හදනවා. එතකොට අන්න එකම පොදු ద్వාරයක් පාවිච්චි කරලා හරි අන්න එකම තැනකින් මේ ඔක්කොම භාණ්ඩ ටික අරගෙන එකටම පේ කරලා මේව කරන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? right. එතකොට ඔන්න ඔය විදිහට තමයි යන්නේ. එතකොට මේකේ මේ ලකුණු අරගත්තොත් එහෙනම් මේ හැම එකටම එක ලකුණ ගානේ හම්බ වෙනවා. ඔයා මේ ලියන එකකට එක ගානේ හම්බ වෙනවා. ඒ කියන්නේ මෙතන ලකුණු 6ක් හම්බ වෙනවා. හරි. මේ කොටසට ඔයාට ලකුණු 6ක් හම්බ වෙනවා. මේ ස්ට්‍රක්චර්ඩ් වල. පැහැදිලිනේ? එතකොට මේ ලකුණු 6ක් තමයි ඔයා මේ ගොඩ දාගන්නේ. එතකොට බලන්න මේකේ MCQ ඇවිල්ලා තිනවා. මේ 2020 ආදි කාලේ එකක් නෙමෙයි 2020 එකේ. MCQ එකක් තියෙනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් තියෙනවා essay එකකුත් තියෙනවා. හරි? right. එතකොට 6 වෙනි එකට ආවේ මාර්ගගත වෙළඳපළ එහෙම නැත්නම් online market place. right. ඊළඟට යන් essay ප්‍රශ්නෙට. ඔන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න අනිවාර්යෙන් මේ අවුරුද්දෙත් එයි මේ වගේ ලොකු ප්‍රශ්නයක්. essay ප්‍රශ්නයක්. හරි? 19ත් ඇවිල්ලා තිනවා 20ත් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ 21ත් අනිවාර්යෙන් එනවා. බලමු මොන වගේ ඒවා එයිද කියලා. එතකොට මුලින්ම කියනවා AB ස්ටෝර් යනු ඔබ නගරයේ ඇති සිල්ලර බඩු සාප්පුවකි. හරි. ඔන්න සිල්ලර බඩු සාප්පුව. ඔබගේ විශේෂඥ උපදෙස් මත ඔයාගේ තමා උපදෙස් අරන් තියෙන්නේ. හොඳට හිටි. මත AB ස්ටෝර් විසින් මාර්ගගත ව්‍යාපාරයක් සඳහා වෙබ් පාදක කරගත් ඊ-වාණිජ්‍ය පද්ධතියක් ස්ථාපනය කරන ලදී. AB ස්ටෝර් කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මාර්ගගත ඔන්ලයින් බිස්නස් කරන්න අන්න
වෙබ් පාදක කරගත්, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ පාදක කරගත් ඊ-වාණිජ්‍ය පද්ධතියක්. හරි? ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක්. ඔන්න ස්ථාපිත කරන ලදී. පාරිභෝගිකයන්ට මාර්ගගතව අවශ්‍ය නිෂ්පාදන තෝරගෙන අන්න මේ ඇනවුම ස්ථිර කරන්න පුළුවන්. හරි? මේ ප්‍රශ්න මම ආයෙ කියවන්නේ මේ වචනය එක්ක ඔයගොල්ලෝ හුරු වෙන්න ඕන හින්දා. මොකද එක්සෑම් එකකටත් එන්නේ මේ වගේ අපබ්‍රංශනේ. ඒතකොට දැන් ඒක මට උඩින් පල්ලෙන් කියවලා උත්තර ටික යන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ ප්‍රශ්නේ ආයෙ මම කියවන්නේ මේ වචන වලට ඔයගොල්ලෝ හුරු වෙන්න. ඒතකොට එක්සෑම් එකේ එන ප්‍රශ්නෙට බය හිතෙන්නේ නැහැ. සමහරවිට උත්තරේ හොඳටම දන්නවා නමුත් ප්‍රශ්නෙට බය හිතෙනවා. තියෙන වචන දැක්කම. ඒ හැටි. හරි. එතකොට මුලින්ම අහන්නේ මෙම සිද්ධියට අදාළ වන වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය බිස්නස් ටයිප් එක මොකක්ද කියලා. එතකොට ඔන්න පටල ගන්න එපා වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය. එහෙම නැත්නම් බිස්නස් ටයිප් එක. ඒ කියන්නේ අර බ්‍රික් ඇන්ඩ් ක්ලික් අනම්මනම් ඒක නෙමේ. මොකද්ද? මම ඒක මට මතක විදිහට මම ඒක ලියන්න කිව්වා ව්‍යාපාර ප්‍රවර්ගය කියලා. බිස්නස් ටයිප් එක අන්න B2C වෙනවා. මේ මෙතන AB ස්ටෝර් විසින් කාටද නිකන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට තමයි දෙන්නේ. එතකොට B2C business to customer කියලා දැම්මනම් ලකුණු හම්බ වෙනවා. B2C. එතකොට එතන B2C ලියද්දී අනිවාර්යෙන් ලියන්න ඕනේ ළමයි එක්ක B capital B දෙකේ ඉලක්කම capital C. එහෙම ලියන්න ඕනේ. එහෙම නැත්තම් ලියන්න ඕනේ business to customer කියලා. consumer කියලාත් දානවා අපි. එහෙම නැත්නම් සිංහලෙන් ලියනවා නම් ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට කියලා ලියන්න ඕනේ. ඒ තුනේ එකක් ලියන්න ඕනේ. එතකොට තමයි මේ හරි ලකුණු හම්බෙන්නේ. හරි? right. ඊළඟට වාණිජ්‍ය මගින් AB ස්ටෝර් ඉදිරිපත් කරනු ලබන ආදායම් ආකෘතිය. වාණිජ්‍ය මගින් මේ AB ස්ටෝර් එක ඉදිරිපත් කරන ආදායම් ආකෘතිය. මතකද රෙවෙනියු මොඩල්ස් අපි කතා කරා? ආදායම් ආකෘති ටික. එතකොට මෙතන දැන් මෙයා කරන්නේ මේ ඔන්ලයින් වෙළඳාම් කරන එක නේද? මෙතනදී අපි ආදායම් ආකෘති කීපයක් කතා කරානේ. අර මොනවාද මේ ඇඩ්වර්ටයිසින් වලින් හොයන්න පුළුවන්. ඊට පස්සේ වෙනත් කට්ටියට රෙන්ට් එකට දීලා එහෙම හොයන්න පුළුවන්. කමිෂන් අරගන්න පුළුවන්. ඒ වගේ එකේ. එතකොට මෙතනදී කරන්නේ මෙයා නම් මාර්ගගත වෙළඳාම කෙලින්ම AB ස්ටෝර් එක විසින්ම අදාළ දේවල් ටික විකුණනවා. එතකොට එහෙනම් මෙතනදී අපිට දාන්න පුළුවන් අන්න ඔන්ලයින් සේල්ස් රෙවෙනියු මොඩල් එක. එහෙම නැත්නම් මොකද්ද? අතත්ත්‍ය වෙළඳ මාර්ගගත වෙළඳාම. එහෙම නැත්නම් අතත්ත්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර කියන රෙවෙනියු මොඩල් එක. ඒ කැමති උත්තරයක් දාන්න පුළුවන්. හරි? ඒ ඔක්කොම එකයි. මාර්ගගත වෙළඳාම කියන ආදායම් ආකෘතිය. එතකොට ආදායම් ආකෘතිය අපි කතා කරා. මතක නැත්නම් ආයෙ පාරක් බලන්න ඕනේ. මතකයිනේ? right. එතකොට ඔන්න රෙවෙනියු මොඩල් එක එතනින් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මෙතන මෙයා කරන්නේ බලන්න ඔයාගේ විශේෂඥ උපදෙස් මත AB ස්ටෝර් විසින් මාර්ගගත ව්‍යාපාර සිදු කිරීම කියලා තියෙනවා. වෙන මොනක්වත් නෙමෙයි. right. ඊළඟට තුන්වෙනි එක. බලන්න. ඒකේ කියනවා AB ස්ටෝහි ඊ-වාණිජ්‍ය විසඳුම වර්ධනය වන පරිශීලක ප්‍රජාවත් සමග වේගයෙන් ජනප්‍රිය වේ. හරි. එසේ වුවද එම ප්‍රදේශයේ ප්‍රජාව අතරින් අවට සිටින නිතිපතා පැමිණෙන පාරිභෝගිකයන් වටේ ඉන්න අර හැම වෙලේම එන පාරිභෝගිකයන් වැඩි පිරිසක් තව දුරටත් එහි භෞතික වෙළඳ අංශය භාවිතා කරන්න අන්න වැඩි කැමැත්තක් දක්වන බව දැනගන්නට ලැබුණි. right. ওই ප්‍රශ්නේම අපි කතා කරමු. වැඩි කැමැත්තක් දක්වන බව දැනගන්න හම්බෙනවා. මේ වගේ මෙවැනි කැමැත්තක් තිබිය හැකි හේතු ලියා දක්වන්න. අන්න. එතකොට ඇයි මේ මිනිස්සු ඔන්ලයින් ස්ටෝර් එක තියෙද්දි හැබැයි මෙතන කියනවා හරි එම ප්‍රදේශයේ ප්‍රජාව අතරින් අවට සිටින හැමදාම එන පාරිභෝගිකයන්. හරි? අර අලුත් පාරිභෝගිකයන් හැමදාම එන මේ ගෙවල් අවට ඉන්න මේ කඩේ අවට ඉන්න අය ඔන්ලයින් ඕඩර් කර ඉන්න එතෙන්ටම ඇවිල්ලා ගන්නවලු. එතකොට එහෙම වෙන්න හේතු අහන්න. එතකොට අපිට කියන්න පුළුවන් අන්න එතන ළඟම ඉන්න හින්දා
හරි මෙයා ඔන්ලයින් ඕඩර් කරන්නේ ඔන්ලයින් ඕඩර් කරනවට වඩා මේක එතෙන්ට එන එක පහසුයි. ඒතකොට ඒක එක හේතුවක් විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර පොදු ඒවා ටිකක් අරගෙන ලියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මම කිව්වේ පොදුවේ විදිහට සාමාන්‍යයෙන් ඇයි මිනිස්සෙක් කැමති ඔන්ලයින් අරගන්න නැතුව කෙලින්ම එතනටම ඇවිල්ලා අරගන්න. අන්න අපිට ලියන්න පුළුවන්. තත්වය එහෙම නැත්නම් සුදුසු බව පරීක්ෂා කරලා හරි තත්වය පරීක්ෂා කර අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට හැකියවීම. හරි අන්න එහෙම දාන්න පුළුවන්. තව එකක් දාන්න පුළුවන්. භාණ්ඩ සඳහා මුදල් ලබා දෙන අවස්ථාවේම භාණ්ඩ ලබාගත හැකියවීම. හරි ඊට පස්සේ තව දාන්න පුළුවන් අන්න එම ප්‍රදේශයේම නැත්නම් මේ කඩය ආසන්නයේම ඔවුන් ජීවත් වන නිසා භෞතිකව එම සාප්පුවට යාම පහසු වීම කියලා දාන්න පුළුවන්. හරි? ඒතර ඔන්න වගේ ඒවා දාන්න පුළුවන්. ඕක කෙලින්ම මේ මාකින් එකේම තියෙන උත්තර ඒවා 100%ක් හරි. පැහැදිලිද? එතකොට තව තිබ්බා තව දැන් මොකද එහෙම අර ඊ වාණිජ්‍ය ගැන ඕනනම් අපිට කියන්න පුළුවන් විශ්වාසයක් නොමැතිකම. හරි? ඊ වාණිජ්‍ය පිළිබඳ විශ්වාසයක් නැතිකම. අන්න ඒ වගේ ඒවා දාන්න පුළුවන්. හරි? දැනුම නැතිකම ඔය ඒවා දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊ වාණිජ්‍යයෙන් මිලදී ගැනීමට දැනුම නොමැතිකම. හරි? හැබැයි දැනුම නොමැතිකම කියන එක දාන්න පුළුවන් වැරදි නෑ. හැබැයි ඊට කලින් මේගොල්ලෝ මේ කියලා තියෙන මෙතනම කියලා තියෙනවානේ ව්‍යාපාරයේ ළඟම ඉන්න කට්ටිය එහෙම එහෙම කියලා. ඒකින්ද ඒ අර හොඳටම ගැලපෙන ඒවා ටික ඉස්සලාම ලියන්න try එකක් දෙන්න. හරි? හැබැයි වැරදි නෑ. ඔයගොල්ලෝ දාලා තියෙනවා. හරි? ඔය ඉන්ටර්නෙට් එක හරහා ගෙවීමට අකමැති වීම මේ දේවල් ඕන එකක් දාන්න පුළුවන්. හරි. ඊළඟට right. ඔව් පුරුද්ද එහෙම දාන්න පුළුවන්. හරි. ඊළඟට හතරවෙනි එක. බලන්න හතරවෙනි එකේ මොකද කියන්නේ කියලා. AB ස්ටෝර් විසින් සිය ඊ වාණිජ්‍ය ව්‍යාපාරය හරි තම භාණ්ඩ තොග නඩත්තු කිරීම සඳහා තම සැපයුම්කරුවන්ගේ පද්ධති සමග ස්වයංහරණයම නැත්නම් අර ඔටෝමේට් කරනවා. තමන්ගේ සැපයුම්කරුවන් එක්ක මේක ඒකාබද්ධ කරන ලදී. මෙම පද්ධති නවීකරණය කිරීම මගින් AB ස්ටෝර් ක්‍රියාත්මක කරන ඊ වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය කුමක්ද? ගන්න ටිකක් ලොකු වචන තොගයක් එක්ක තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. බලන්න. කියන්නේ මොකද්ද? ඔන්න AB ස්ටෝර් එක තියෙනවා. ඊ වාණිජ්‍ය පද්ධතිය මේකේ තියෙන ඊ වාණිජ්‍ය පද්ධතිය තම භාණ්ඩ තොග නඩත්තු කිරීම සඳහා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ තොග ටික නඩත්තු කරන්න. තම සැපයුම්කරුවන්ගේ පද්ධතිය සමග. හරි? එයාගේ තොග ටික නඩත්තු කරන්න තම සැපයුම්කරුවන්ගේ පද්ධති සමග ස්වයංහරණය කියන්නේ ඔටෝමේට් මගින් කාර්යබද්ධ කරන ලදී. කාර්යබද්ධ කරනවා කියන්නේ ඒකත් එක්ක එකතු කරනවා. එතකොට මේ සැපයුම්කරුවන්ගෙන් එයාට හම්බෙන්නේ තොග. එයා ඒ තොග අරගන්න මොකටද? විකුණන්න. එතකොට මෙම පද්ධති නවීකරණය මේ මේ AB ස්ටෝර් ක්‍රියාත්මක කරන විට ඊ වාණිජ්‍ය ව්‍යාපාර ප්‍රවර්ගය මොකද්ද කියලා අහනවා. අනිවාර්යෙන් B2B. ඇයි? මේ දෙන්න මෙතනදී මේගොල්ලෝ අරගන්නේ සැපයුම්කරුවන්ගෙන් අරගන්නේ තොග විදිහට විකුණන්න. ඒගොල්ලෝ බිස්නස් එකක් කරන්නේ. ඒගොල්ලෝ අරගන්නවා. අරගෙන දෙන්නෙත් අන්න බිස්නස් එකක් විදිහට එයා විකුණන්න අරගන්නේ. එහෙනම් B2B කියලා දැම්මනම් හරියටම හරි. පැහැදිලි? B2B කියලා දාන්න ඕන. right. ඊළඟට පස්වෙනි එක. ඒක කියනවා AB ස්ටෝර් තම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තම පද්ධතිය තුළ අතත්ත්ව වෙළඳසැල පවත්වාගෙන යාමට ඉඩ ලබා දෙමින් තම ඊ වාණිජ්‍ය විසඳුම පුළුල් කිරීමට තීරණය කරයි. එතකොට යෝජිත පද්ධතිය හඳුනා ගැනීමට භාවිතා කරන පදය කුමක්ද? අන්න මොකද්ද ආයෙ බලන්න. AB ස්ටෝර් එක එම ප්‍රදේශයේ වෙනත් සාප්පු සඳහා තමන්ගේ පද්ධතියේ අතත්ත්ව වෙළඳසැල පවත්වාගෙන යන්න. ඒ කියන්නේ එහා පැත්තේ ඉන්න මෙහා පැත්තේ ඉන්න කට්ටියට ඇවිල්ලා කියනවා රයිට් ඔන්න මගේ ඔන්ලයින් ස්ටෝර් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ කඩේකුත් මේක ඇතුළට ඇවිල්ලා දාගන්න කියලා. අන්න ඒ වගේ එක්කෙනෙක් අයිතිකාරයෙක් ඉන්නවා. තවත් කට්ටියට ඇවිල්ලා කියනවා අපේ කඩෙන් ඇවිල්ලා කැලලක අන්න අපේ ඔන්ලයින් කඩයක් තියෙනවා. ඒක ඇතුළේ එකක් ඇවිල්ලා දාගන්න කියලා. මොකද්ද මේ? e-market place එක. e-market place එක නේ? මාර්ගගත වෙළඳපළක්. මාර්ගගත වෙළඳපළක් කියන්නේ අන්න ඒ වගේ
මේ වෙළඳ ගොඩක් එකම තැනක භාණ්ඩ විකුණන එක. ඒතකොට ඒක ගොඩක් වෙලාවට වෙන්නේ එක කම්පැනි එකට අයිති ඒගොල්ලන්ට අරගොල්ල විසින් කුලියක් නෙමෙයි ගෙවන්නේ. ඇත්තටම එතන වෙන ට්‍රාන්සැක්ෂන් ගානට කමිෂන් එකක් තමයි ගෙවන්නේ. හරි? අපි ඒක රෙවෙනියු මොඩල් එකක් විදිහට ඉගෙන ගත්තා. මතක ඇතිනේ. එතකොට මේ දරාස් එක කරන්නේ ඒක. ඒගොල්ලෝ මොකුත් ඒගොල්ලොත් විකුණනවා. අනිත් ඕන ව්‍යාපාරිකයෙකුට ඇවිල්ලා විකුණන්න කියලා කියනවා. eBay එකේ කරන්නේත් ඒක. AliExpress එකේ කරන්නේත් ඒක. හරි? right. එතකොට එතෙන් දාන්න පුළුවන් මාර්ගගත වෙළඳපළ එහෙම නැත්නම් වාණිජ්‍ය වෙළඳපළ. හරි? අතත්‍ය වෙළඳපළ එහෙම දාන්න එපා. අර වචනනේ සාමාන්‍ය පාවිච්චි වෙන්නේ අතත්‍ය කියන එක දාන්න එපා. මාර්ගගත කියන එක දාන්න. හරි? මේ කෙනෙක් කාලා තියෙනවා අතත්‍ය වෙළඳපළ කියලා දාන්න කියලා එපා. right. ඊළඟට හරි. එතකොට ඔන්න පස්වෙනි එක හරි. ඊළඟට කියනවා ඉහත පහ මෙන්න මේකෙදි යෝජනා කරපු යෝජිත පද්ධතිය මගින් පහත එක් අයට ලැබෙන එක් වාසියක් බැගින් ලියා දක්වන්න. ඒ කියන්නේ දැන් පහේදී යෝජනා කරපු එක මොකද්ද ඉස්සෙල්ලා මේක අඳුරගන්න ඉපේ. පහේදී යෝජනා කරපු පද්ධතිය මොකද්ද? මාර්ගගත වෙළඳපළ. මාකට් ප්ලේස් එකක්. දැන් මාකට් ප්ලේස් එක මගින් මෙන්න මේ පහළ කට්ටියට පාරිභෝගිකයන්ටයි මේ AB ස්ටෝර් එකටයි එම ප්‍රදේශයේ අනිත් සාප්පු වලටයි ලැබෙන වාසි මොනවද කියලා අහන්නේ. එතකොට අපි ඉගෙන ගත්තා නේද මාකට් ප්ලේස් වල තියෙන මේ නැත්නම් මේ වගේ ඒවායි තියෙන වාසි සහ අවාසි දෙකම කතා කරන්නේ. එතකොට දැන් අහන්නේ වාසි. බලමු පාරිභෝගිකයන්ට හම්බෙන වාසිය මොකද්ද? මාකට් ප්ලේස් එක. එතකොට මෙතනදී හරියට ස්පෙસિෆයි කරන්න ඒ කියන්නේ මේව කරන්න මේ මාකට් ප්ලේස් එකම සාමාන්‍ය අන්තර්ජාලයෙන් මිලදී ගන්න එකම නෙමෙයි මාකට් ප්ලේස් එකක් ගැනම ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. සාමාන්‍ය අන්තර්ජාලයෙන් මිලදී ගද්දි තියෙන වාසි ඔක්කොම ටික මේකෙත් තියෙනවා. නමුත් ඊට අමතරව මාකට් ප්ලේස් එකක් වුණාම අර එකම තැන තියෙනවනේ ඔක්කොම වෙලෙන්ද ටික. එතකොට අන්න තවත් වාසි ටිකක් වැඩි වෙනවා. ඒ වාසි තමයි ඔය අහන්නේ. එහෙම ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. තේරෙනවද? right. එතකොට මම ඒකට හරිම උත්තර ටිකක් කියන්නම්. එතකොට බලන්න ඒව අතරින් කීපයක් ලිව්වනම් එකක් දාන්නේ. එක් වාසිය බැගින් තමයි දාන්න කියන්නේ. හරි. එතකොට මෙතනදී දැන් අර සාමාන්‍ය අන්තර්ජාලයේ මිලදී ගද්ද අපිට තියෙන වාසියම ලියන්න යන්න එපා. මෙතන මේ කෙලින්ම මේ කියලා තියෙන්නේ වාණිජ්‍ය වෙළඳපළනේ. ඒතකොට වෙළඳපළට අදාළව මෙන්න මේ වගේ ලියන්න. ලියන්න පුළුවන් මේම. එකම ස්ථානයේදී අර දැන් වෙළඳ ගොඩක් ඉන්නවනේ. එකම ස්ථානයක වෙළඳ ගොඩක් ඉන්න හින්දා අන්න ලියන්න පුළුවන් මෙහෙම දාන්න එකම ස්ථානයකදී වෙළඳුන් බොහෝ පිරිසක් සිටින නිසා මෙතන එකම ස්ථානයකදී වෙළඳුන් බොහෝ පිරිසකගෙන් භාණ්ඩ මිලදී ගැනීමට හැකියවීම. භාණ්ඩ මිලදී ගැනීමට හැකියවීම. ඒකම තව දාන්න පුළුවන්. එතකොට මෙතන දැන් මාකට් ප්ලේස් එකටම මේව කරලා දාන්න. දැන් ඔය දවසේ පැය 24 තුලම මිලදී ගන්න පුළුවන් කියන ඒවා හරි. ඒ වුණාට ඒක මාකට් ප්ලේස් එකට විශේෂිත දෙයක් නෙමෙයිනේ. ඒක මුළු අන්තර්ජාලය මිලදී ගැනීමටම විශේෂිත දෙයක්. එතකොට මේකට විශේෂිත කරලා ලිව්වනම් තමයි වඩා හොඳ. එතකොට ලියනකොට එකම ස්ථානයේ වෙළඳුන් බොහෝ පිරිසකගෙන් මිලදී ගැනීමට හැකියාව ලැබීම. තව දාන්න පුළුවන් එකම වෙළඳපළකින් එහෙම නැත්නම් එකම ස්ථානයකදී වෙළඳුන් කීප දෙනෙකුගේ භාණ්ඩ සංසන්දනය කර එකම ස්ථානයකදී වෙළඳුන් කීප දෙනෙකුගේ භාණ්ඩ සංසන්දනය කර වෙළඳුන් කීප දෙනෙකුගේ භාණ්ඩ සංසන්දනය කර වඩාත් හොඳ භාණ්ඩය එහෙම නැත්නම් වඩාත් මිලෙන් අඩු හා හොඳම භාණ්ඩය මිලදී ගැනීමට හැකියවීම. වඩාත් හොඳම සහ මිලෙන් අඩුම භාණ්ඩ මිලදී ගැනීමට හැකියවීම. මිලදී ගැනීමට හැකියවීම.
වීම. පැහැදිලිනේ? right. එන්නේ මේ විදිහට. එතකොට ඒ තමයි පාරිභෝගිකයන්ට ලැබෙන වාසි. ඒ විදිහට දැන් තේරෙනවනේ? එතකොට අර මේ කලින් අපි කියපු පොදු ඒවා නැතුව මේකටම ඒක වෙන් කරලා මේකට මේව කරලා දැම්මනම් වඩා හොඳයි ඈ. ඊළඟට තව බලමු. right ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි අරගත්තොත් එහෙම දෙවනි එක. කොතනද? right අපි හිටියේ right මේක හරි මේකත් හරි AB store එකනේ මේකනේ right. එතකොට මේකෙන් AB store එකට තියෙන වාසි මොනවද කියලා අහන්නේ. මේකෙන් AB store එකට තියෙන වාසිය බැගින් ලියන්න කියලා කියනවා. එක බැගින් ලියන්න කියන්නේ වාසි කීපයක් අපි කියමු. ඒ කියන්නේ online marketplace එකක්. දැන් මෙතන AB store කියන්නේ කවුද? AB store කියන්නේ online marketplace එක IT එකක්. මිනිහට තමයි මේක IT. හරි? එතකොට මිනිහට මේක අයිති නම් එන්න මේ මිනිහට තියෙන වාසි තමයි මේ අහන්නේ. හරි? නැත්තම් ඔන්ලයින් වෙළඳාමේ වාසි නෙමෙයි. හොඳට මේ වෙනස තේරුම් ගන්න. මෙතන අහන්නේ ඔන්ලයින් වෙළඳාමේ වාසි නෙමෙයි. මෙතන මේ ඔන්ලයින් මාකට් ප්ලේස් එකක් අයිති වීමේ වාසි තමයි මේ අහන්නේ. හරි? එතකොට ලියන්න පුළුවන් අන්න දැන් මොනවාද? එයා යටතේ තමයි අනිත් ඔක්කොම ඉන්නේ. එතකොට මෙයාට පුළුවන් මේ ඔක්කොම දේ අරගේ මේ අනිත් වෙලෙන්දන්ගේ දේවල් වලට බලපෑම් කරන්න. එයා යටතේනේ ඉන්නේ. හරි? එතකොට දාන්න පුළුවන් මෙන්න එහෙම තම පද්ධතියේ භාවිතා කරන අනෙක් වෙළඳුන් නැත්නම් මෙම තම පද්ධතිය හරි ඕන එක. තම පද්ධතිය භාවිතා කරන අනෙක් වෙළඳුන් AB store යටතේ සිටින නිසා AB store යටතේ සිටින නිසා AB store යටතේ සිටින නිසා එක් ව්‍යාපාරිකයෙක් මේ AB store යටතේ සිටින නිසා එම වෙළඳුන්ට බලපෑම් කිරීමේ හැකියාව එම වෙළඳුන්ට බලපෑම් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒතකොට බලපෑම් කියලා කරනවා කියන්නේ මොකක්ද? අර නිකන් අනවශ්‍ය බලපෑම් කරනවා කියන එක නෙමෙයි. තේරුණාද? ඒ කෑ ගහගෙන යනවා කියන එක නෙමෙයි බලපෑම් කරනවා කියන්නේ. ඒගොල්ලන්ගේ බිස්නස් එකට බලපෑම් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ භාණ්ඩවල මිල ගණන් වලට බලපෑමක් කරන්න පුළුවන්. මෙයා කිව්වොත් එහෙම රයිට් මට ගෙවන ගාන දැන් වැඩි කරන්න කියලා. එතකොට අන්න අනිවාර්යෙන් එතන මාකට් ප්ලේස් එකේ ඉන්න වලට ඒගොල්ලන්ගේ කොස්ට් එක වැඩි කරන්න වෙනවා. එතකොට මෙයාට පුළුවන් ඕනනම් හේප් එකේ අඩු මුදලට විකුණන්න. අන්න ඒ වගේ බලපෑම් කිරීමේ හැකියාවක් හම්බ වෙනවා AB ස්ටෝර් එකට එයා යටතේ ඉන්න අයට. හරි? ඊට පස්සේ එකක්. ඊට පස්සේ ලියන්න පුළුවන් මාර්ගගත වෙළඳපළේ දත්ත විශ්ලේෂණය කර මාර්ගගත වෙළඳපළේ දත්ත විශ්ලේෂණය කර මාර්ගගත වෙළඳපළේ දත්ත විශ්ලේෂණය කර ඒ හරහා තීරණ ගැනීමට මාර්ගගත වෙළඳපළේ දත්ත විශ්ලේෂණය කර ඒ හරහා තීරණ ගැනීමට අවස්ථාව ලැබීම. තීරණ ගැනීමට අවස්ථාව ලැබීම. හරි? එතකොට AB ස්ටෝර් එකට පුළුවන් මේ මාර්ගගත වෙළඳපළේ ඉන්න මාර්ගගත වෙළඳපළේ වෙළඳ තොගයක් ඉන්නවා. උන්ගේ සේල්ස් දිහා බලලා මෙයාට පුළුවන් ඒවා ටික විශ්ලේෂණය කරලා තීරණයක් ගන්න රයිට් මගේ මාර්ගගත වෙළඳපළේ වැඩියෙන්ම විකිණෙන්නේ මේ ටිකේ මොබයිල් ෆෝන්. මොබයිල් ෆෝන් අතරිනුත් වැඩියෙන්ම විකිණෙන්නේ අපි තුමු Samsung. Samsung එකනොත් වැඩියෙන්ම විකිණෙන්නේ අන්න මිඩ් රේන්ජ් එකේ යන ෆෝන්. හරි? එතකොට ඒ මිඩ් රේන්ජ් එකේ යන ෆෝන් උත් වැඩියෙන්ම විකුණෙන්නේ අප්‍රේල් මාසේ. අපි හිතමු. අන්න එතකොට එයාට තීරණය කරන්න පුළුවන් රයිට්. අප්‍රේල් මාසේ මේ විදිහට විකිණෙනවා වැඩි. එහෙනම්
අන්න එයාට තීරණය කරන්න පුළුවන් ලබන අප්‍රේලයේදී මම ගේනවා Samsung mid range එකේ ෆෝන් තොගයක් ගෙනල්ලා මගේ මාකට් එකට දානවා. එතකොට මේවා ටික ඔක්කොම විකිනවා කියලා අන්න තීරණයක් ගන්න පුළුවන්. ඒතර කොහෙන්ද යාට ඒ දත්ත හම්බුනේ? එයාගේම මාකට් ප්ලේස් එකෙන්. එතකොට ඒක මාර වටිනා දත්තයක් වෙනවා. පැහැදිලි? right. ඊළඟට ඒ AB ස්ටෝර් එකට ලැබෙන වාසි. හරි. තව දාන්න පුළුවන් ඕන මේ වාණිජ්‍ය මෙම පද්ධතියට වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට හැකිවීම. මෙම පද්ධතියට වැඩි පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවීම. ඒ දැන් එක කඩයක් දාලා තිබ්බේනේ ඒ කඩේට යන කට්ටිය විතරයි. හැබැයි ඒ වගේ කඩවල් ගොඩක් දාලා තිබ්බම ඔන්ලයින් අන්න ගොඩාක් මිනිස්සු එනවා එක එක භාණ්ඩ අරගන්න ඒ අදාළ වෙබ්සයිට් එකට. එතකොට ලියන්න පුළුවන් ඔන්ලයින් එහෙම නැත්නම් පාරිභෝගිකයන් වැඩි ප්‍රමාණයක් පද්ධතියට ගෙන්වා ගැනීමට. හරි. එතකොට ලොකු ට්‍රැෆික් එකක් එතන හැදෙනවා. ඊළඟට තුන්වෙනි එක කියන්නේ එම ප්‍රදේශයේ වෙනත් සාප්පු වලට මොකද්ද මේකෙන් ලැබෙන වාසි? වෙනත් සාප්පු කියලා කියන්නේ දැන් මෙයා එක්ක රෙජිස්ටර් වුණේ ඒවා. එහෙම නැතු මේක ඔන්ලයින් විකුණන අනිත් අය කියන එක නෙමෙයි. දැන් අනිත් අයට chance එක දුන්නා කියලානේ මෙතන කියන්නේ. මෙයා ඔන්ලයින් විකුණන හිටියා. ඊට පස්සේ මේ ළඟ කඩේ දෙපැත්තේ ඉන්න කඩවලට කිව්වා ඇවිල්ලා විකුණන්න කියලා. එතකොට ඒගොල්ලන්ට මොකද්ද තියෙන වාසිය කියලා කියන්නේ අහන්නේ. මොනවාද මේගොල්ලන්ට තියෙන වාසිය? අන්න ඒගොල්ලන්ට තියෙන වාසිය තමයි එයාට මොකද්ද? එයාට ආය අලුතෙන්ම වෙබ්සයිට් එකක් මේ හදන්න ඕනද? එයාට අලුතෙන්ම වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය නැහැ. ඇයි? දැනටම හරියටම හොඳටම නියමෙටම හදපු වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාට තියෙන්නේ එතන රෙජිස්ටර් වෙන්න විතරයි. හරියට නිකන් දැන් දරාස් එකේ රෙජිස්ටර් වෙනවා. දරාස් කියන්නේ දැන් එතකොට කිසිම error එකක් කිසිම නෙමෙයි errors එන්නේ නැති errors එන්නේ ගොඩක් අඩු හොඳම සිස්ටම් එකක් හදලා තියෙන වෙබ්සයිට් එක. ඒතකොට ඒ වගේ සිස්ටම් එකක් ඔයා හදලා මේ ව්‍යාපාරයක් පටන් ගන්න ගියොත් එimhe ලොකු ගාණක් යනවා. දැන් නියමෙටම හදපු කස්ටමර් බේස් එක මේ වෙද්දිත් ඉන්න ව්‍යාපාරයක් තියෙනවා. ඔයාට තියෙන්නේ එතන ගිහිල්ලා අන්න කඩයක් පටන් ගන්න විතරයි. එතකොට අන්න ඒක වාසියක්. ලියන්න මෙහෙම දාන්න පුළුවන්. මේ වන විටත් සාර්ථකව නිර්මාණය කර ඇති වෙබ් අඩවියක් තුල පහසුකම් ලබා ගැනීමට හැකිවීම. වෙබ් අඩවියක් තුල පහසුකම් ලබා ගැනීමට හැකිවීම. ඊට පස්සේ තව දාන්න පුළුවන්. ඒ සඳහා එහෙම නැත්නම් මේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වැයවන මුදල අවම වීම. ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා වැයවන මුදල අවම වීම. ඒ කියන්නේ දැන් වෙනත් වෙබ්සයිට් එකක් හදන්න අවශ්‍ය නැහැනේ. ආරම්භ කිරීමට වැයවන මුදල අවම වීම. හරි. right. ඊළඟට තව දාන්න පුළුවන්. තම පාරිභෝගිකයන් පිරිස වැඩි කර ගැනීමට හැකියාව ලැබීම. තමන්ගේ පාරිභෝගිකයෝ ගාන වැඩි කරගන්න පුළුවන් වෙනවා මේකෙන්. ඇයි දැන් ඔන්ලයින් නෙමෙයි විකුණන්නේ. එතකොට තමන්ගේ ප්‍රදේශයේ කට්ටිය විතරයි. ඔන්ලයින් විකුණන්න ගත්තාම ලොකු ප්‍රදේශයක විකුණන්න පුළුවන්. පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කර ගැනීමට හැකියවීම. right. හරි right. ඔන්න ඔය විදිහට ඔයෙන් කැමති එකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ 6 වෙනි එක. 6 නෙමෙයි 7 නේ. 7 වෙනි එක කියනවා මෑතකදී කළ තතු විමසීමකට අනුව ඉහත පහ කොටසේ AB ස්ටෝර් සඳහා යෝජිත ඊ-වාණිජ්‍ය පද්ධතියෙහි ලියාපදිංචි වී පාරිභෝගිකයන් පිළිබඳ පහත දැක්වෙන දෑ හඳුනා ගන්නා ලදී. right. බලන්න මොනවද තියෙන්නේ කියලා. එතන 198ක් කිලෝමීටර් දෙකක් තුල ඉන්නවලු. 112ක් ණයපත් හා ණය
පත් හා හරපත් හෝ ජංගම ගෙවීම මොබයිල් කෑෂ් හෝ විකල්ප මගින් මාර්ගගතව ගෙවීම් කළ හැකි අය වේ. ඒ කියන්නේ 112යි ඔන්ලයින් ගෙවන්න පුළුවන් උන් ඉන්නේ. 118ක් අනාගතයේ සිදුවන ගනුදෙනුවක් සඳහා කල්ැතුව මුදල් ගෙවීමට අකමැති. 110ක් 18ක් ඉන්න උන් කැමති නැහැ මේ පස්සේ වාණ්ඩ හම්බෙන්නේ දැම්ම සල්ලි ගෙවන්න. එහෙම කැමති නැහැ. එතකොට 198ක්ම ඉන්නේ මේ ළඟපාත තමයි ඉන්නේ. 112ක් තමයි මේ ඔන්ලයින් ගෙවන්න කැමති. 118ක් ඉන්නවා ගෙවන්න, ඒ කියන්නේ කලින් ගෙවන්න කැමතිම නැහැ. ඔන්ලයින් ගෙවන එක කෙසේ වෙතත් කලින් ගෙවන්න කැමති නැහැ. රයිට්. එතකොට ඔන්න ඔය දත්ත අනුව අපෙන් ප්‍රශ්නේ අහනවා මේ කීවෙනි එකද 6 වෙනි එක 7නේ. ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයන් අතුරින් වැඩි පිරිසකට කිසිදු සීමා කිරීමකින් තොරව පද්ධති හරහා මිලදී ගැනීම සාර්ථකව සිදු කර භාණ්ඩ නිවසට ලබා ගැනීම සැලසීම සඳහා ඔබේ යෝජනාව කුමක්ද? අන්න පිළිතුරු පැහැදිලි කරන්න කියලා. රයිට්. එතකොට දැන් මෙතන ඉන්නෙත් මුන් ටික ළඟ නම්. හරිද? මුන් ටික ඉන්නෙත් ළඟ නම් මුන් ටික ඔන්ලයින් ගෙවන්න කැමතිත් නැත්නම් හරි මේ ටික දෙනාට නම් ණය කාඩ්පත් ක්‍රෙඩිට් කාඩුත් තියෙන්නේ එක්ක මුන්ට කියන්න ඕනේ ඔන්ලයින් ගන්න නැතුව නිකන් ඉන්න කියලා. එහෙම නැත්නම් එහෙම කියන්න බෑනේ. ඒක උත්තරයක් විදියට ලියන්න බෑ. අපිට ලියන්න පුළුවන් අන්න කෑෂ් ඔන් ඩෙලිවරි කරන්න පුළුවන් නේ. කෑෂ් ඔන් ඩෙලිවරි කියන විකල්පයට යන්න පුළුවන්. එතකොට අන්න මුදල් ගෙවපුවාම තමයි ඒගොල්ලන්ට භාණ්ඩ හම්බෙන්නේ. මුදල් ගෙවපු වෙලේම භාණ්ඩ හම්බෙනවා. එතකොට මේ 118 මුකුත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ගෙවපු කලින් ගෙවන්න දෙයක් නැහැ නේ. ඒ වෙලේම තමයි ගෙවන්නේ. මේ 112 ගැටලුවක් වෙන්නෙත් නැහැ. ඒ මේගොල්ලන්ට ඔන්ලයින් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ඕනනම් සල්ලි දීලා ගන්න පුළුවන්. ඒතකොට ඒක ගැටලුවක් වෙන්නෙත් නැහැ. 198ක් මෙන්න මේ කිලෝමීටර් දෙකක් ඇතුළතනේ. එහෙනම් ඉතින් අමතර ගාස්තුව සමහරට අවශ්‍ය වෙන්නෙත් නැහැ. කෙලින්ම මේ නොමිලේම අන්න ඩිලිවර් කරන්නත් පුළුවන්. ලාභේ හොඳ ලාභයක් තියෙනවා නේද විකුණන එක. හරිද? රයිට්. එහෙනම් යෝජනාව අපිට දාන්න පුළුවන් cash on delivery කියලා. මේව පිළිතුරු පැහැදිලි කරන්න කිව්වහම මෙන්න ලියන්න පුළුවන් අපිට මෙහි 188ක්ම නේ. දැන් මෙතන 112යිනේ ණය කාඩ්පත් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ 188ක්ම සිටින්නේ මේ මාර්ගගතව මිලදී ගැනීම කළ නොහැකි අය නිසා. 188ක්ම සිටින මාර්ගගතව මිලදී ගැනීම කළ නොහැකි අය නිසා අපිට පුළුවන් මොනවද භාණ්ඩ ලැබුණු විට මුදල් ලබා ගැනීම සිදු කළ හැක කියලා දැම්මනම් ඒ පැහැදිලි කිරීම හොඳටම ඇති. හරි? මෙන්න මේ දත්ත ඇසුරෙන්ම යන්න. මේක ඇසුරෙන් ගියා නම් වඩාත් හොඳයි. හරි? මෙතන නිකන් ලොකුවටම පෙන්නන්නේ. ඕනනම් දාන්න පුළුවන් 100 මෙතන 188ක්ම 8කටම ඔන්ලයින් ගෙවන්න බෑ සහ ඕන් බොහෝ පිරිසක් එනම් 198ක්ම සිටින්නේ ළඟපාත නිසා නොමිලේ යන්න කෑෂ් ඔන් ඩෙලිවරි කරන්න පුළුවන්. නොමිලේ කියලා කියන්නේ මේ ඩෙලිවරි සඳහා සල්ලි අය කරන්නේ භාණ්ඩයට විතරයි. තේරුණාද? රයිට්. එතකොට ඒ විදිහට තමයි උත්තරේ ලියන්න ඕනේ. ඒතර එක එක කනවා මේකේ ඔක්කොම විස්තර කරුත් කියන්නේ එයා කියන්නේ මේ තුනම වෙන්න ඇති ගැටලුවක් නැහැ. ඔයා කෑෂ් ඔන් ඩෙලිවරි කියලා දාලා තියෙනවනම් ඊට පස්සේ ඔයා විස්තරේ තියෙනවනම් ඒක කෑෂ් ඔන් ඩෙලිවරි කියන එක සාධාරණීකරණය කරන්න හේතුවක් අන්න ලිව්වට ගැටලුවක් නැහැ. හරි? රයිට්. ඊට පස්සේ හැබැයි තුනම ලිව්වයි කියලා ගොඩක් ලකුණු හම්බෙන්නේ නැහැ. එකම ගාන තමයි හම්බෙන්නේ. මේ ඔක්කොටම එක ලකුණයි හම්බෙන්නේ. මේ සම්පූර්ණ එකට එක ලකුණ. රයිට්. ඊට පස්සේ බලන්න 7 වෙනි එක. 7 වෙනි එකේ කියනවා AB ස්ටෝහි ඊ-වාණිජ්‍ය ව්‍යාපාරයේ අපේක්ෂිත වර්ධනයත් සමග පාරිභෝගිකයන් මිලදීගත් භාණ්ඩ බෙදා හැරීම කරනු ලබන්නේ තුන්වන පාර්ශවයකට පැවරීමට ඔබ විසින් උපදෙස් දී ඇත. දැන් ඔයානේ උපදෙස් දෙන්නේ ඇයි අර AB ස්ටෝ එකේ දැන් ඔයානේ මේ විශේෂඥයා. ඔයාව තමයි හය කරලා තියෙන්නේ. හරි? දැන් ඔයා උපදෙස් දෙනවා තුන්වෙනි පාර්ශවයකට දෙන්න කියලා ඩිලිවර් කරන්න. ඕගොල්ලෝ ඩිලිවර් කරන්න එපා කියලා. හරි? එතකොට අහනවා මෙසේ කිරීමෙන් AB ස්ටෝ වෙත ලැබිය හැකි වාසි දෙකක් ලියන්න. කුරියර් සර්විස් එකකට දෙන එක ඒගොල්ලෝ කුරියර් කරන්නේ නැතුව වෙන එකකට දෙන එකේ වාසි මොකක්ද කියලා ලියන්න. අන්න අපිට කියන්න පුළුවන් මොකද්ද?
මොනවාද මේ ඩිලිවරි එහෙම නැත්නම් භාණ්ඩ බෙදා හැරීමේ වගකීම වෙනත් ආයතනයකට පැවරිය හැකිවීම. හරි? නැත්නම් භාණ්ඩ බෙදා හැරීමේ වගකීමක් නොමැතිවීම. ඊට පස්සේ භාණ්ඩ බෙදා හැරීමේ අවදානම ඒදී සිදුවන අවදානම අවම වීම. හරි? ඊට පස්සේ මේ AB ස්ටෝ ව්‍යාපාරයේ බෙදා හැරීමේ ක්‍රියාවලියට වෘත්තීමය මතකද වෘත්තීමය වචනේ මම කිව්වේ වෘත්තීමය නිපුණත්වයක් ඇති කණ්ඩායමක සහාය ලබා ගැනීමේ හැකියාව. වෘත්තීමය කට්ටියක අන්න සහාය ලබා ගන්න හම්බ වෙනවා. එතකොට මම ඔය විස්තර කරා මතක ඇති වෘත්තිකයෝ කියන්නේ කවුද? එහෙම කීකේ විස්තර කරා මතකයිනේ. අමතක නම් දැන් කතා කරපු ඔක්කොටම උත්තර අපි කතා කරා තියරි එකේදී. අමතක නම් ආයේ තියරි වීඩියෝස් ටික බලන්න ඕනේ 1 2 3 කොටස් 3 හරි. ඒක හම්බෙච්ච නැති අය එහෙම ඉන්නවනම් අනිවාර්යෙන් මගේ මැසේජ් එකක් දාලා ඉල්ලගන්න 1 2 3 කොටස් 3. මොකද මේ අර ඒක අගෝස්තු ගෲප් එකටනේ දාලා තිබුණේ. පස්සේ අගෝස්තු ගෲප් එකට ජොයින් වුණ අයට හම්බුනේ නැද්ද දන්නේ නැහැ සමහරට. ඒවා අනිවාර්යෙන් ඉල්ලගන්න ළමයි ඈ. right. ඊළඟට එතකොට හරි ඔන්න ඔය විදිහට තමයි ඒකේ එන්න ඕනේ. දාන්න පුළුවන් ඒ වගේ ප්‍රොෆෙෂනල් ලකින් සේවාව අරගන්න පුළුවන්. ඒක අපි විස්තරත් කරා තියරි එකේදීත් ඒකත් බලන්න. එතකොට බලන්න මේකේ අමාරු නෑ මේ ප්‍රශ්නේ. හැබැයි තියෙන්නේ ඔයගලන් පේනවද එක එක නිකන් අමුතු වචන දාලා නේ අර සිංහලෙන් සිංහල කියව ගන්න ගියාම තමයි පොඩ්ඩක් අමාරු. ප්‍රශ්නේ හැම ලොකුවට අමාරුවක් නෑ. මේ වගේ මේවා මේ කරලා පුරුදු වුණාම එහෙම ගැටලුවක් වෙන්නේ නෑ. මේ වචන වලට තමයි හුරු වෙන්න ඕනේ. හරිනේ? right. ඊළඟට අපි යන්කෝ 2019කට බලන්න ඒක කතා කරන්න පැයක් ගියා. හරි ගැටලුවක් නෑ. මේකට වෙලාව ඕන තරම් වැය කරාට ගැටලුවක් නෑ. ප්‍රශ්නේ කරන්න පැයක් ඕගොල්ලෝ වියදම් කරන්න බෑ. ප්‍රශ්නෙට ටක් ගාලා කරන්න ඕනේ. නමුත් සාකච්ඡාව මේ වගේ වෙලාව වැය කරලා කරාට පාඩු නෑ. මොකද මේක මේ අවුරුද්දේ අනිවාර්යෙන් එක්සෑම් එකට එන ප්‍රශ්නයක් නිසා. හරි? right. ඊළඟට 2019. 2019කට ගියාම ඒකේ අහනවා බලන්න ඊ-වාණිජ්‍යයට සම්බන්ධ පහත් දක්වන ක්‍රියාවලි සලකන්න right. මේකේ මාර්ගගත සපත්තු යුගලක් මාර්ගගතව මිලදී ගන්නවා. ප්‍රියතම නවකතාවේ ඉලෙක්ට්‍රොනික පිටපතක්. ඒ කියන්නේ e-book එකක් ඉලෙක්ට්‍රොනික පිටපතක් මාර්ගගතව මිලදී ගන්නවා. එහෙම නැත්නම් ඔබගේ නිවසේ සිට ගුවන් තොටුපළ වෙත යෑමට කුලී රථයක් අන්න අරගන්නවා. ඉහත ක්‍රියාවල් අතුරින් පියෝ ක්ලික් වලට අයිති වෙන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ තන්නිකරම අන්තර්ජාලය ඔස්සේ විතරයි. ෆිසිකල් කඩයක් අනම්මන මොකුත් නැහැ. එහෙම වෙන්නේ බලන්න මේක නේද? ප්‍රියතම නවකතාවේ ඉලෙක්ට්‍රොනික පිටපතක් මාර්ගගතව මිලදී ගන්නවා. ඉලෙක්ට්‍රොනික පිටපතක් කියන්නේ අන්න කෙලිම වාගේ ඊමේල් එකකට තමයි එන්නේ. ඒතකොට ෆිසිකලි මුකුත් දේවල් වුණාද? නැහැ. දැන් මෙතන සාපත්තු දෙකක් මාර්ගගතව ගත්තට එයාගේ සපත්තු ෂොප් එකක් තියෙනවනේ. එතකොට ඒක PO ක්ලික් නෙමෙයි බ්‍රික් ඇන් ක්ලික් වෙනවා. ඒතකොට මේකත් එහෙමයි. නිවසේ ඉඳලා ටැක්සි එකක් ඕඩර් කරාට ටැක්සි කම්පැනි එක වෙනම තියෙනවා. ඒතකොට ඒකත් බ්‍රික් ඇන් ක්ලික් වෙනවා. මෙතන PO ක්ලික් වෙන්නේ එතකොට මෙන්න මේ විදිහට e-book එකක් මාර්ගගතව ගන්න එක. හරිනේ? right. ඊළඟට එතකොට ඒකට උත්තරේ 2. බලන්න 2019 එක MCQ එකයි. හරි? ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ටත් එක MCQ එකක් එයි. ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එක. ස්ට්‍රක්චර්ඩ් එක අරගත්තොත් එහෙම බලන්න මේකේ කියලා තියෙනවා. මේ වාණිජ්‍යයට සම්බන්ධ 1 සිට 6 දක්වා වන වාක්‍ය ඛණ්ඩ පහත් දී ඇති පද ලැයිස්තුවෙන් වඩාත්ම සුදුසු අයිතමය සමග ගලපන්න. බලන්න මේකම නේද 20 තිබ්බේ. මේකම නේද 20 තිබ්බේ. ඒ කියන්නේ මේ විදිහටමනේ තිබ්බේ. ඒකට 2019 මේකට ලෑස්ති වෙලා ගියා නම් මෙන්න මේ වචන ටිකක් හොඳට මේව කරලා මේ ටික මේව කරලා 2019 පේපර් එක බලලා ගියා නම් 2020 දී අනිවාර්යෙන් උත්තර ලියන්න පුළුවන්. තේරුණා? ඒකයි කියන්නේ මේ පාස් පේපර්ස් මේව කරන එකේ වැදගත්කම. දැන් 2019 එකයි 20 එකටයි තමයි මම මෙච්චර මේ ගොඩක් වෙලාව අරගෙන පැහැදිලි කර කරන්නේ. මොකද මේක තමයි ඔයාගේ එක්සෑම් එකට එන්නේ. තේරුණා?
මේක තමයි වාගේ එක්සෑම් එකට එන්නේ. හරි රයිට් රයිට් හරි ඔන්න එතකොට ඔන්න ඔය විදිහට මේව කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ දැන් බලන්න මේකෙත් ස්ට්‍රක්චර්ඩ් එකට මේ විදිහට හිස්තැන් පුරවන එකක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ 2020ත් ආවා. 2020 ස්ට්‍රක්චර්ඩ් එකට ආවා. ඒ කියන්නේ 21ත් මේ විදිහට සුදුසු පද තෝරලා හිස්තැන් පුරවන්න ස්ට්‍රක්චර්ඩ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම කිව්ව අර රට අඳුර ගන්න පුළුවන් කියලා. හරි පොඩ්ඩක් අධ්‍යයනය කරොත්. එතකොට මේක නම් මේ ලේසියෙන්ම පේන රටාවක්. මේ හැම එකෙම ස්ට්‍රක්චර්ඩ් එකට දානවා කියලා. හරි. එතකොට මේවා මේක මෙහෙම්මම නැතුව සමහරවිට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් අදහස එකයි එකම විදියට එන්නේ. හරි. මේකෙන් ස්ට්‍රක්චර්ඩ් එකට එනවා කියන එක ෂුවර්. රයිට්. බලමු. මුලින්ම කියන්නේ බලන්න මේ මුදලට භාණ්ඩ හා සේවාවන් හුවමාරු කරන ගැනුම්කරුවන් හා වෙළඳන් භෞතික ලෙස අන්තර්ක්‍රියාවේ යෙදෙන භෞතිකව උන්ව හම්බෙනවලු. හරි භෞතිකව හම්බෙන තැන මොකක්ද කියලා අහනවා. මොකක්ද? අන්න අනිවාර්යෙන් ට්‍රැඩිෂනල් මාකට් ප්ලේස් එහෙම නැත්නම් සාම්ප්‍රදායික වෙළඳපළක් වෙන්න ඕන. මේක දීලා තියෙනවනේ. දැක්ක තිබ්බා. සාම්ප්‍රදායික වෙළඳපළ තිබ්බනේ මාර්ගගත වෙළඳපළ දීලා ආමේති අන්තිමටදී සාම්ප්‍රදායික වෙළඳපළ. හරි රයිට්. ඔන්න ඉතින් ඔය විදියට ලියන්න පුළුවන්. හරිනේ? සාම්ප්‍රදායික වෙළඳපළ. රයිට් ඊළඟට යන්න. හරි. ඊට පස්සේ ඒ ඇසේ කවුද මේ ලෂාන් තරුත් එවනවා. තරු එවන්නේ නටයි කියලා හිතලා දන්නේ. හරි. chat එකේ තරුත් එවනවා. හරි. ඊළඟට ඒ පුරුද්ද ඒ අර පුරුද්දට තරු යවලා පුරුද්දට එකපාරට මටත් එවනවා තරු. හරි. හරි. ඊළඟ එක. දෙවෙනි එක සමහරට තේරෙන්නේ නැහැ මොකද්ද කිව්වේ සමහරව දන්නවා. හරි හරි මොකක් හරි. ඊළඟට දෙවෙනි එක. ඔය ලස්සන තමයි යවලා තින්නේ අපේ. අපි බලමු කවුද මේ කියලා. මේ පුරුද්දට අර දරුවා එවෙනවා. හරි මොකක් හරි. ඊළඟට ඔන්න දෙවෙනි එක. මෙවැනි දෑ ඊ-වාණිජ්‍ය පද්ධතිය ඔස්සේ විකිණීම හෝ මිලදී ගැනීම සාමාන්‍යයෙන් තහනම්ය. ඊ-වාණිජ්‍ය පද්ධතිය ඔස්සේ විකිණීම හෝ මිලදී ගැනීම තහනම් මොනවාද? ගංජා. එහෙම කියලා බලන්න තියනවාද කියලා මොකක් හරි එකක් ඒ වගේ. ගංජා හරි මොනවා හරි කසිප්පු හරි එහෙම එකක් තියෙනවා. ඉතින් පුපුරණ ද්‍රව්‍ය. හානිකර පුපුරණ ද්‍රව්‍ය අන්න ඔන්ලයින් ඕඩර් කරන්න එහෙම නැත්නම් ඔන්ලයින් මේවා කරන්න බෑ. හරි? harmful explosives විකුණන්න බෑ. පුපුරණ ද්‍රව්‍ය. පැහැදිලි? right. ඊළඟට ව්‍යාපාරික වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශය සඳහා පරිශීලකයන් විසින් නිතිපතා ගාස්තු ගෙවනු ලැබේ. ඒ මොකද්ද? ව්‍යාපාරික වෙබ් අඩවියක් තියෙනවා. ඒකට පූර්ණ ප්‍රවේශය සම්පූර්ණ ඇක්සස් අරගන්න පරිශීලකයන් විසින් නිතිපතා කියලා කියන්නේ හැමදාම හරි මාසයකට සැරයක් එහෙම ගාස්තුවක් ගෙවනු ලබයි. මෙහෙම මතකද අපි අර රෙවෙනියු මොඩල් එකක් කතා කරා මේ විදිහට අර ගාස්තු ගෙවලා මේක කරන දැන් ඔය YouTube එකටත් අපිට ඕන නම් ගාස්තුවක් ගෙවලා ඒකේ අරගන්න පුළුවන්. ඒ වගේ අරගන්න එකට මොකද්ද කිව්වේ? ඒක රෙවෙනියු මොඩල් එකක්. ඒ රෙවෙනියු මොඩල් එකට අපි කිව්වා මේක තියෙනවනේ දෙක තියෙන්න ඕනේ. මේ දැන්වීම් ප්‍රචාරණ ආදායම ආකෘතිය නෙමෙයි. ඊට පස්සේ කණ්ඩායම් මිලදී ගැනීම නෙමෙයි, පුපුරණ ද්‍රව්‍ය නෙමෙයි, මාර්ගගත වෙළඳපොළ නෙමෙයි, සමාජ වාණිජ්‍ය නෙමෙයි. මේ තියෙන ග්‍රාහකත්ව ආදායම් ආකෘතිය. Subscription as a revenue model. අන්න එතකොට ග්‍රාහකත්ව ආදායම් ග්‍රාහකත්වය කියලා කියන්නේ මේ විදිහට මොකක් හරි වෙබ් අඩවියකට පූර්ණ ප්‍රවේශය දෙන්න පරිශීලකයන් සල්ලි ගෙවන එක. පූර්ණ ප්‍රවේශය දෙන්න ඕනේ. තේරෙනවද? ගොඩක් වෙබ්සයිට් වලට එහෙම තියෙනවා. ෆ්‍රී වෙබ්සයිට් එක තියෙනවා. එයාට ගිහලා පාවිච්චි කරන්න පුළුවන්. ෆුල් ඇක්සස් හම්බෙන්න නම් තව පොඩි ගාණක් ගෙවන්න ඕනේ. YouTube එකත් එහෙම තමයි. ඒතකොට ෆුල් ඇක්සස් අරගත්තොත් එහෙම ප්‍රීමියම් ඒක අරගත්තොත් එහෙම අර ඇඩ් ප්ලේ වෙන්නේ නැහැ. අනම්මනම් මුකුත් නැහැ. ඒ වගේ තියෙනවා. හරි? රයිට්. සාමාන්‍ය අපි නෑ ඒ වගේ අරගන්නේ
ෆ්‍රී වර්ෂන් එක අපිට සාමාන්‍යයෙන් ඇති. හරි. ඒවට සල්ලි දෙනවා තියා මේ data ටික අරගන්නෙත් හරි අමාරුවෙන්. තව මේ YouTube එකටත් සල්ලි ගෙවලා බලන්න. හරි. ඒකින්ද ඒවා අපිට අදාළ නැහැ. සාමාන්‍ය හැබැයි මේවා තියෙනවා. හරි. right. ඊළඟට පූර්ණ ප්‍රවේශය සඳහා පරිශීලකයන් විසින් නිතිපතා ගාස්තුවක් ගෙවන්නේ අන්න අපිට ලියන්න පුළුවන් ග්‍රාහකත්ව ආදායම් ආකෘතියකට. ඊට පස්සේ මෙය මාර්ගගත භාණ්ඩ හා සේවා මිලදී ගැනීම විකිණීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන ඊ-වාණිජ්‍ය උපකුලකයකි. අන්න මාර්ගගතව භාණ්ඩ හා සේවා මේ විකිණන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් අපි කිව්වා අන්න social commerce කියලා. social commerce තියෙනව නේද? social commerce මේ හරි තිබ්බා. ඔය එක. නේද? social commerce සමාජ වාණිජ්‍ය. සමාජ වාණිජ්‍ය කියන්නේ මොකද්ද? අපි ලිව්වා theory වලදී. අන්න මේ මොනවාද අපේ මේවා විකුණන්න භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට අන්න සමාජ මාධ්‍ය භාවිතා කරනවා නම් අන්න අපි ඒකට කිව්වා social commerce කියලා. හරි? right. ඊළඟට ඊට පස්සේ කතා කරනවා මෙය ඊ-වාණිජ්‍ය යෙදුම් සහ බෑක්එන්ඩ් එක පසු අන්තෙහි මූල්‍ය සේවාවන් ලබා දෙන අය අතර තොරතුරු හුවමාරු කිරීම මගින් ආරක්ෂාකාරී ලෙස ගෙවීම් කිරීමට ගනුදෙනු වලට පහසුකම් සපයයි. බලන්න. ඊ-වාණිජ්‍ය කියලා ඊ-කොමර්ස් අපේ මේවකේ යෙදුම් සහ පසුපස. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකයි ඊ-වාණිජ්‍ය යෙදුමයි බෑක්එන්ඩ් එකයි අතරේ මූල්‍ය සේවා ලබා දෙන අතර තොරතුරු හුවමාරු කිරීම මගින් ආරක්ෂාකාරී ලෙස අන්න ගෙවීම් කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. එතකොට අපේ ඊ-වාණිජ්‍ය වෙබ්සයිට් එකක අපිට ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන්නේ කවුද? ඔය අනිත් කතන්දර ඔක්කොම පැත්තකින් දාන්නකො බෑක්එන්ඩ් එකේ ඉන්නේ අනම්මනම් ඊ-වාණිජ්‍ය වෙබ්සයිට් එකක ගෙවීම් පහසුකම් ලබා දෙන්නේ කවුද? කෙලින්ම ඔලුවට එන්න ඕනේ පේමන්ට් ගේට්වේ එක. පේමන්ට් ගේට්වේ එක තමයි ඊ-වාණිජ්‍ය වල අපිට මේක පහසුවෙන් ගෙවන්න මේ මොනවාද පහසුකම් සලස්සලා දෙන්නේ. අපිට කැමති විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න බෑ. පේමන්ට් ගේට්වේ එකක් අවශ්‍යයි. එහෙනම් මෙතන දාන්න ඕනේ පේමන්ට් ගේට්වේ එහෙම නැත්නම් ගෙවීම් ద్వාරය කියලා. හරිනේ? right. ඊළඟ 6. අදාළ රජයේ කාර්යාලය මගින් ලබා දෙන මාර්ගගත වාහන ආදායම් බලපත්‍ර සේවාව භාවිතයෙන් වාහන ආදායම් බලපත්‍රය අලුත් කිරීම. ඒ මොකද්ද? රජයේ කාර්යාලය මගින් ලබා දෙන මාර්ගගත වාහන ආදායම් බලපත්‍ර සේවාව භාවිතයෙන් අමාර්ගගත වාහන ආදායම් බලපත්‍රය මාර්ග ඒ කියන්නේ ඔන්ලයින් මේක කරන එක බලපත්‍රය අලුත් කිරීම මොකේටද අයිති වෙන්නේ කියලා අහනවා. බලමු. එතකොට දැන්වීම නෙමෙයි ණයපත් නෙමෙයි රාජ්‍ය ටෙන්ඩර් නෙමෙයිනේ. ඒක ටෙන්ඩර් කැඳවීමක් නෙමෙයිනේ. අන්න රජයෙන් මේ තියෙන රජයෙන් පුරවැසියන්ට හරිනේ G2E G2C සේවාවක් විදියට ගන්න පුළුවන්. රජයෙන් පුරවැසියන්ට දෙන සේවාවක් විදියට ගන්න පුළුවන්. අන්න මාර්ගගතව අපිට අපේ ලයිසන් එක අලුත් කරගන්න දෙන එක. හරි? right. හරි. ඊළඟට හරි. යම් ඒ තියෙන ඊට පස්සේ essay එක. එතකොට structured ඔන්න කලින් වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. දැන් ඔන්න essay එකට ඇවිල්ලා තියෙනවා. හරිනේ? essay එතකොට බලන්න 2019 structured එනවා essay එනවා MCQ තුනටම ඇවිල්ලා තිනවා. දැක්කනේ? 2020 MCQ එකයි structured එකයි essay එකයි තුනටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 2020 අනිවාර්යෙන් MCQ එකක් හෝ දෙකක් structured එකට යම් කිසි කොටසක් essay ලොකු ප්‍රශ්නයක් එනවාම තමයි. හරිනේ? right. බලන්න. මේක කියනවා ABC books පෞද්ගලික සමාගමේ පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම හා විකිණීම සඳහා විශේෂත්වයක් දරයි. වර්තමානයේදී ව්‍යාපාරික මෙහෙයුම් මුළුමනින්ම අත්විරු ක්‍රමයට පියෝ බ්‍රික් විදියට සිදු වෙනවලු. හරි ඔන්න පොඩි විස්තරයක් කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ABC books පුද්ගලික සමාගම වෙබ් අඩවියක් ආරම්භ කර
සිය පාරිභෝගිකයන්ට මාර්ගගතව පොත් මිලදී ගැනීමට ඉඩ සලස්වනවලු. වෙබ් අඩවියක්. මෙම සිද්ධියට යෙදෙන්නා වූ ආදායම් ආකෘතිය කුමක්ද කියලා අහන්නේ. අන්න. එයා ඔන්ලයින් වෙබ්සයිට් එකක් හදලා වෙබ් අඩවියක් ආරම්භ කරලා තමන්ගේ පාරිභෝගිකයන්ට ඔන්ලයින් අන්න භාණ්ඩ මිලදී ගන්න. එහෙම නැත්නම් මෙතන පොත් මිලදී ගන්න කියනවා. එතකොට මොකද්ද මේක මේ අදාළ වෙන ආදායම් ආකෘතිය? අන්න අනිවාර්යයෙන්ම මොකද්ද? ඔන්ලයින් sales revenue model එහෙම නැත්නම් මාර්ගගත වෙළඳාම එහෙම නැත්නම් මාර්ගගත අලෙවිය කියලා ගන්න පුළුවන්. පැහැදිලිනේ? right. online sales revenue model. ඊළඟට දොරන්න ඒක දැන් ඔයගොල්ලෝ දැක්කද මේ මෙන්න මේ revenue model ගැනත් හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ revenue model ටිකත් හොඳට මත් බලා ගන්න. ඕකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එයි. හරි. online revenue model කියන තැන අපේ theory පොත ඔයාලගේ ළඟ තියෙනවා නම් එතන පොඩි තරුවක් දාගන්න. එහෙම නැත්නම් කොලේක පැත්තකින් ලියලා මේ පස්සේ ඒක ගිහිල්ලා බලන්න online revenue model කියන එකෙන් මේ අවුරුද්දෙත් ප්‍රශ්නයක් එනවා. හරි. right. හරි. ඊළඟ එක. හරි. හරි දැන් chat එකේ දාන ඒවා නවත්තලා මේ වැඩේ කරන්න. ඊට පස්සේ දෙවැනි එක POBRIC. POBRIC වර්ගයේ සිට BRIC සහ ක්ලික් ව්‍යාපාර ආකෘතිය කරා යාමේදී හරි ABC book ව්‍යාපාරයට අනන්‍ය වූ වඩාත්ම සැලකිය යුතු අභියෝගය කුමක්ද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. අන්න ඉංගියක් දීලා තියෙනවා මාර්ගගතව අලුත් පොත් විකිණීම සමග සසඳන්න කියලා. එතකොට මේකදී දැන් පොදු ඒවා ලියන්න එපා. මේ මාර්ගගතව පොත් විකුණන එකටම අදාළ කරලා උත්තරේ ලියන්න කියලා තමයි කියන්නේ. මාර්ගගත කරන්න මේ මොනවාද පොදුවේ නැතුව මේකටම මාර්ගගත එකටම අදාළ කරලා පුළුවන් තරම් ලියන්න කියලා තමයි කියන්නේ. එතකොට බලන්න ආයෙත් ප්‍රශ්න කියවමු. POBRIC එකේ ඉඳලා BRIC සහ ක්ලික් එකට යද්දී මේ පොත් විකුණන ව්‍යාපාරයට අනන්‍ය වඩාත් සැලකිය යුතු අභියෝග මොනවාද කියලා අහනවා. එතකොට මේකට අදාළ නෙමෙයි අපිට සාමාන්‍ය අභියෝග ගොඩක් තියෙනවා. මේ ව්‍යාපාරයකට යද්දී. එතකොට මේකට අනන්‍ය වූ අභියෝගයක් විදිහට අපිට ගන්න පුළුවන් මොකද්ද? අපිට දාන්න පුළුවන් ගුණාත්මක භාවය පරීක්ෂා කරන මාර්ගගතව බලන්න බෑ කියන එක මේකට අදාළ කරගන්න පුළුවන්. පොත ඒ කියන්නේ සාමාන්‍ය අපි පොතක් අරගද්දී බලන ඒ කියන්නේ නිකන් ඔහේ පොතක් අරගන්නේ නැහැනේ. පොත පිටුවක් දෙකක් පෙරලලා මොන කවුද ලියලා තියෙන්නේ ඊට පස්සේ ඒකේ තුති පිදීමයි අනම්මන ඒ වගේ ටිකක් බලනවනේ. සාමාන්‍ය පොත් බලන මිනිස්සු ඕවා දන්නවා. හරි. පොත් බලන්නේ නැති මිනිස්සු දන්නේ මේ නිකන් පොත ලස්සනට තියනවා නම් අරගන්න. හරි. සාමාන්‍ය පොතක් අරගද්දී එකපාරට අරගන්නේ ඒක පොඩ්ඩක් පොතේ පිටුවක් දෙකක් පෙරලලා බලනවා හැඳින්වීම අනම්මන ඒවා ටික බලලා තමයි පොතක් අරගන්නේ. එතකොට ඒක අරගන්න බැරි හින්දා අන්න ලියන්න පුළුවන් පාවිච්චි කරන ලද පොත්වල නැත්නම් මේ මිලදී ගන්නා පොත්වල ගුණාත්මක භාවය මෙතන අනිත් කියන්නේ මේ සමාගම් පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම සඳහා කියලා. මේ පුද්ගලික සමාගම් පාවිච්චි කරන ලද පොත් මිලදී ගැනීම සහ විකිණීම සඳහා විශේෂත්වයක් දරයි. එතකොට මේ අත්තිරු ක්‍රමයට තමයි කරන්නේ. එතකොට මේකේ BRIC and ක්ලික් එකට යද්දී මෙතන පාවිච්චි කරපු පොත් තමයි අනිත් එක තියෙන්නේ. කොහොමත් පොත්වල ගුණාත්මක භාවය අවශ්‍යම වෙනවා. ඒතකොට ලියන්න පුළුවන් අදාළ පොත්වල ගුණාත්මක භාවය පරීක්ෂා කර ගැනීමට හැකියාවක් නොමැති වීම. ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට හැකියාව නොමැති වීම. ඒතකොට ඒක තමයි මෙතනදී ප්‍රධානම මේකට අදාළ මේ පොත් විකිණීමට අදාළවම මේ ගන්න වෙන්නේ. මාර්ගගතව අලුත් පොත් විකිණීම සසඳන්න කියලා මෙතන කියලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙතන මේ කියලා තියෙන්නේ අර අලුත් පොත් විකුණනවා වගේ නෙමෙයි පාවිච්චි කරපු පොත් විකුණනදී කොහොමත්ම ඕනේනේ අපිට පොතේ ක්වොලිටි එක. අලුත් පොතක් ගද්දි කොහොමත් බලන්න අවශ්‍යයි. දැන් මෙතන මේ ඉංගියක් දීලා තියෙන්නේ ඒකයි මාර්ගගතව අලුත් පොත් විකිණීම සසඳන්න. දැන් මේගොල්ලෝ විකුණන්නේ අලුත් පොත් විතරක් නෙමෙයි පරණ පොතුත් විකුණනවානේ. එතකොට මේගොල්ලෝ කියන්නේ මේ පරණ පොත් විකුණන එක අලුත් පොත් මාර්ගගතව විකුණන එකත් එක්ක සංසන්දනය කරන්න. එතකොට අලුත් පොත් විකුණන උන් ඉන්නේ නැද්දී
පරණ පොත් විකුණන එවුන්ගෙන් ඔයා මිලදී ගනීද? අන්න ප්‍රශ්නයක් එනවා. ඒ අලුත් පොත් ගද්දි නම් ඒක අලුත්ම පොත පොතේ ක්වොලිටි එක හොඳයි. පොත මේ පෙරලලා බලන්න බැරි වුණාට පොත මේ ලස්සනට තියෙනවා. ඇතුලේ තියෙන ඒවා තේරෙන්නේ නැති වුණාට. හැබැයි පාවිච්චි කරපු පොතක් කිව්වහම ඒකේ කොළ ඉරිලා තියෙනවද? එහෙම කියලා දන්නේ නැහැ. හරි අන්න ඒකින්ද ක්වොලිටි එක කියන එක තමයි මෙතනදී ප්‍රධානම එකට දාන්න වෙන්නේ. හරි. අනිත් ඒවාට වඩා ප්‍රධානම එකට දාන්න වෙන්නේ ඒක. ඒකින්ද එහෙම ලියන්න ඕන. right. ඊළඟට. ඒතර මේකදී අර පොදු දේවල් ලියන්න බෑ. හරි. පොදු දේවල් ලියන්න බෑ. මේකටම ස්පෙસિෆයි කරලා ලියන්න ඕන. ඊළඟට තුන්වෙනි එක බලන්න. ABC Books පුද්ගලික සමාගම තම වෙබ් අඩවිය පාවිච්චි කරන ලද තම වෙබ් අඩවිය පාවිච්චි කරන ලද පොත් සඳහා ඊ-වාණිජ්‍ය වෙළඳපළක් දක්වා දීර්ඝ කිරීමට යෝජිතය. මෙම වෙළඳපළ B2C, B2B සහ C2C ව්‍යාපාර වර්ගවලට උපකාර වන අතර ආයි කියන්නේ ඕනෑම බිස්නස් එකකට ඇවිල්ලා කස්ටමර්ස්ලා විකුණන්න පුළුවන්. ඕනෑම බිස්නස් එකකට ඇවිල්ලා තොග වශයෙන් විකුණන්නත් පුළුවන්. ඕනෑම කස්ටමර් කෙනෙක්ට ඇවිල්ලා. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර පාවිච්චි කරපු පොතක් ඇවිල්ලා නිකන් තව කාට හරි විකුණලා දාන්නත් පුළුවන්. ඔන්න ඔය තුනම කරන්න පුළුවන්. වර්ගවල උපකාර වන අතර වෙනස් ව්‍යාපාරවලට සහභාගී වීමටද වෙනත් ව්‍යාපාරවලට සහභාගී වීමට ඉඩ සලසයි. කියන්නේ වෙනත් ව්‍යාපාරිකයෝ ඇවිල්ලත් විකුණන්න අවස්ථාව දෙනවා. ඒතකොට ඒ කියන්නේ e-market place එකක්. යෝජිත වෙළඳපළෙහි B2C, B2B සහ C2C යන එක් ව්‍යාපාර වර්ගෙහි ගනුදෙනු කවුරුන් අතර සිදුවෙන්නේදයි කෙටියෙන් පැහැදිලි කරන්න. මේ නිකන් බොරු විස්තරයක් කියලා තියෙන්නේ. බොරු විස්තරයක් කියලා ඉවරලා අහනවා B2B කියන්නේ මොකද්ද? B2C කියන්නේ මොකද්ද? හැබැයි මේ විස්තරයට අදාළව තමයි ලියන්න ඕනේ. විස්තරේ ඉතින් බොරුමත් නෙමෙයි. මේ විස්තරයට අදාළව තමයි ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් B2C කියන්නේ ඔයාලා ලියන්න බෑ ව්‍යාපාරයක් හා පාරිභෝගිකය අතර කියලා නෙමෙයි ලියන්න ඕනේ. මෙතන ව්‍යාපාරය කවුද? අන්න ABC පොත්හල සහ එහි පාරිභෝගිකයන් අතර සිදුවන ගනුදෙනු කියලා දාන්න පුළුවන්. හරි. B2C කියන්නේ මොකද්ද? ABC ව්‍යාපාරය හා එහි පාරිභෝගිකයන් අතර සිදුවන ගනුදෙනු. ඊට පස්සේ C2C නෙමෙයි ඊළඟට B2B. B2B කියලා කියන්නේ ABC පොත්හල සහ වෙනත් ව්‍යාපාර අතර සිදුවන ගනුදෙනු කියලා දාන්න ඕනේ. හරි? එහෙම නැත්නම් බෑ. එහෙම නැත්නම් ලකුණු දීලා නැහැ. ඊට පස්සේ C2C කියලා කියන්නේ මෙන්න මෙම වෙළඳපළේ කියලා කියන්නේ මෙන්න මෙයා දැන් මේ වෙනත් කට්ටියටත් විකුණන්න පුළුවන් කියනවනේ. එතකොට ABC book store විසින් පිහිට වූ වෙළඳපළේ. එහෙම දැම්මම වඩා හොඳයි. පිහිට වූ වෙළඳපළේ පාරිභෝගිකයන් දෙදෙනෙක් අතර සිදුවන ගනුදෙනුවක් කියලා දාන්න ඕනේ. තේරුණාද? එතකොට නිකම් පොදුවේ ලියන්න එපා. මෙතන දැන් මේ සිද්ධියක් අදාළ කරලා දුන්නාම ඒ සිද්ධියට අදාළවයි ලියන්න ඕනේ. ඒක හොඳට හිතට අරගන්න. මොකද ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් ඔයාගේ 21 විභාගෙට. හරි? ඔයාලට සිද්ධියක් දීලා ඒකෙන් වෙන එතකොට අන්න ඔන්ලයින් විකුණද්දී තියෙන අමාරුකම් ඊට පස්සේ මේ C2C කියන්නේ මොකද්ද B2B කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒ අහන්නේ නිකන් නෙමෙයි ඒ සිද්ධියට අදාළව. එතකොට ඔයාගේ සිද්ධියට අදාළව පුළුවන් තරම් උත්තර ලියන්න try කරන්න ඕනේ. පැහැදිලි? right. ඊළඟට තේරෙනවනේ දැන් අපි මේ past papers කතා කරන එකේ නේ වාසිය මේක නිකන් උත්තර ටික දීලා හරියන්නේ නැහැ. මේක මම උත්තර ටික ඔහේ කියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මේක මට එක්ස්ප්ලেইন කරන්න ඕනේ. අපි දන්න දේවල් ටික ඊට පස්සේ දන්න දේ විභාගයට අවශ්‍ය විදිහට ලියන විදිය තේරෙනවද? ඒවයි මේ එක්ස්ප්ලেইন කරන්නේ. එතකොට හැම වෙලේම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී ඒ අදාළ සිද්ධියට අදාළවම පුළුවන් තරම් ලියන්න ඕනේ. හරි? පොදු දේවල් නෙමෙයි. එතකොට අපි තියරි කතා කරද්දී මුළු එන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න වලට පොදුවේ තමයි තියරි එක දෙන්නේ. තියරි එකේ දෙන්නේ අන්න B2B කියන්නේ ව්‍යාපාරිකයෙන් ව්‍යාපාරයකට. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ ලියද්දී ව්‍යාපාරිකයෙන් ව්යාපාරයකට නෙමෙයි මොකද්ද ව්‍යාපාරය? අන්න අනිත් ව්‍යාපාරය මොකද්ද? එහෙම නැත්නම් මොකද්ද ව්‍යාපාරය? කවුද පාරිභෝගිකයා කියලා මෙතන ලියන්න. එතකොට මෙතන පාරිභෝගිකයා කවුද කියලා විස්තර කරලා නැහැ. ව්‍යාපාරය කවුද කියලා විස්තර කරලා තියෙනවා. හරි? ඒවා ඒ විදිහටම ලියන්න අවශ්‍යයි. right. ඊට පස්සේ ඒකත් හරිනේ. ඊළඟට 4 ABC books
පෞද්ගලික සමාගමට ඔවුන්ගේ යෝජිත වාණිජ්‍ය වෙළඳපළ තුල අනුගමනය කළ හැකි ඉහත අංක 1 සඳහන් කරන ලද ආදායම් ආකෘතිය හැර අංක 1 අපි කියුවේ මොකද්ද? මේක කිව්වේ අර මේ මාර්ගගත වෙළඳාමනේ. ඒ කියන්නේ මාර්ගගත වෙළඳාම හැර ඔබ විසින් සඳහන් කරන ලද ආදායම් ආකෘතිය හැර වෙනත් සුදුසු ආදායම් ආකෘතියක් ලියන්න කියලා. දැන් ඔන්න ඊවාණිජ්‍ය වෙළඳපළක් තියෙනවා මෙයාට. නිකම්ම නිකන් එකක් නෙමෙයි ඊවාණිජ්‍ය වෙළඳපළක් තමයි මෙයාට තියෙන්නේ. එතකොට මෙයා දැන් අර ඔන්ලයින් භාණ්ඩ විකුණනවා ඇරෙන්න තවත් මෙයාට සල්ලි හොයන්න පුළුවන් මේ රෙවෙනියු මොඩල්ස් මොනවාද කියලා තමයි අහන්නේ. අන්න අපිට පුළුවන් නේද දැන් ඔයාට හිතන්නකෝ ABC Books ආයතනය අයිති ඔයා කියලා. ඒතර ඔයාට තමයි අයිති. ඔයාට පුළුවන් අනිත් ව්‍යාපාරිකයන්ට කියන්න අන්න ඇවිල්ලා වෙළඳ දැන්වීම ඔයාගේ වෙබ්සයිට් එකේ දාන්න. ඒකෙම තමයි වෙළඳාම් කරන්නේ. හැබැයි වෙළඳ දැන්වීම උඩින්ම දාපුවාම අන්න ඒකට යනවා වැඩි. අන්න අපිට කියන්න පුළුවන් දැන්වීම් ප්‍රචාරණ එහෙම නැත්නම් දැන්වීම් මොනවාද ඇඩ්වර්ටයිසිං රෙවෙනියු මොඩල් එහෙම නැත්නම් දැන්වීම් ප්‍රචාරණ ආදායම් ආකෘතිය. හරි? ඕනනම් අන්න අපිට තවත් කියන්න පුළුවන් ඔය ග්‍රාහකත්ව වගේ ඒවත් දාන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊට අමතරව මෙතන වඩාත් ගැළපෙන එකක් තියෙනවා. මොකද්ද? තවත් ව්‍යාපාර එකතු කරගත්තු හින්දා අන්න ගනුදෙනු වලින් අර කමිෂන් එකක් ගන්න පුළුවන් නේ? ගනුදෙනු වලින් එහෙම නැත්නම් ට්‍රාන්සැක්ෂන් රෙවෙනියු මොඩල් එක. එහෙම නැත්නම් ගනුදෙනු වලින් කොමිස් මුදලක් අය කිරීමේ එහෙම නැත්නම් ගනුදෙනු වලින් අය කිරීමේ ආදායම් ආකෘතිය. ට්‍රාන්සැක්ෂන් රෙවෙනියු මොඩල් එක. ඒ කියන්නේ වෙනත් කවුරු හරි ඇවිල්ලා එතනින් විකුණන හැම එකක් පාසාම 100ට කීයක් හරි ABC Books ආයතනයට යනවා. අන්න එතකොට ABC Books ආයතනේ විකුණනව නෙමේ වෙනත් උන්ගෙන් සල්ලි විකුණන ඒවට වෙනත් උන් විකුණන ඒවට සල්ලි අර ගන්නවා. අන්න ගනුදෙනු වලින් අය කිරීම කියලා දාන්න පුළුවන්. පැහැදිලිනේ? right. එතකොට ඒ හතරවෙනි එක. එතකොට ඒ වයින් කැමති කල් ලියන්න පුළුවන්. ප්‍රචාරණය ලියන්න ප්‍රචාරණක ආදායම ආකෘතිය. ඊට පස්සේ ගනුදෙනු වලින් අය කිරීමේ ආදායම ආකෘතිය. ඊට පස්සේ පස්වෙනි එක. මෙම ඊවාණිජ්‍ය වෙළඳපළ තුල ගෙවීම් සිදු කළ හැකි ආකාරයක් හඳුනාගෙන ලියන්න. මෙම ඊවාණිජ්‍ය වෙළඳපළ තුල ගෙවීම් සිදු කළ හැකි ආකාරයක් හඳුනාගෙන ලියන්න. එතකොට සාමාන්‍යයෙන් ඊවාණිජ්‍ය වෙළඳපළක නම් ගෙවීම් සිදු කරන්නේ කොහොමද? මේක ABC පැත්තකින් දාලා සාමාන්‍ය එක නම් අනිවාර්යෙන් එක්කෝ ණයපත් වලින් ගෙවන්න පුළුවන්. හරි? ක්‍රෙඩිට් කාඩ් වලින්, ඩෙබිට් කාඩ් වලින්. හරි? ඊට පස්සේ PayPal වගේ තුන්වන පාර්ශවයක් සම්බන්ධ කරලා අන්න ගෙවන්න පුළුවන්. PayPal වැනි තුන්වන පාර්ශවයේ බැංකු කරණයක් මගින්. එහෙම නැත්නම් මොනවාද? අන්තර්ජාල බැංකු කරණය මගින්. අන්න ඒ වගේ එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට දැන් මෙතන අහන්නේ මේකට අදාළවනේ. ඒතකොට මේකට අදාළව හද්දි මොන හරි වෙනස්කම් වෙනවද කියලා අපි බලමු. හරි? ඒ කියන්නේ මේක මේ ප්‍රශ්නෙට අදාළව. මේ ප්‍රශ්නෙට අදාළව තියෙන ඒවා ඉන්නම් මුකුත් එහෙම වෙනසක් වෙන පාටක් නැහැ නේද? ඒ කියන්නේ මේ ගෙවීම් වලට අදාළව මුකුත් කියලා නැහැ. නිකන් වෙබ්සයිට් එකක් තියෙනවා කියලා තියෙනවා. එහෙනම් අර පොදු ඒවා ටික මෙතනදී ලියන්න පුළුවන් මේ සිද්ධියටත්. දැන් ණයපත් වගේ ඒවා ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් කියනවා මේකට අදාළයි. මේක කියලා නැහැනේ අර ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න විතරයි පුළුවන්. එහෙම මොකක්වත් කියලා නැහැනේ. එහෙනම් මෙතනදී ගෙවීම් සිදු කළ හැකි ආකාර තමයි ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම ආකාර වලින් ලෝකේ තියෙන ඒ කියන්නේ ඔන්ලයින් ගෙවන්න පුළුවන් ඔක්කොම ආකාර වලින් මේකටත් ගෙවන්න පුළුවන්. මොකද විශේෂය ගැන විස්තරයක් කියලා නැති හින්දා. එතකොට ලියන්න ණයපත් වලින් ගෙවීම ණයපත් එහෙම නැත්නම් හරපත් කියලා කියනවා ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් ණයපත් වලින් ගෙවීම කිරීම. ඊට පස්සේ තව දාන්න පුළුවන් අන්තර්ජාල බැංකුකරණය මගින් ගෙවීම් සිදු කිරීම. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් වලින් අන්න ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ අපේ ක්ලාස් ෆීස් සමහර අයගේ වල තිබු ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්. හරි? තව PayPal වැනි තුන්වන පාර්ශවයක් හරහා ගෙවීම් සිදු කිරීම. PayPal වැනි තුන්වන පාර්ශවයක් හරහා ගනුදෙනු කිරීම. හරි? ඒතර ඔන්න ඒ විදිහට දාන්න පුළුවන්. පැහැදිලි? right.
ඊළඟට 6 වෙනි එක. බලන්න යෝජිත ඊ වාණිජ්‍ය වෙළඳපළෙහි දත්ත පොත් ප්‍රකාශන සමාගම් වලට තම ව්‍යාපාරය සඳහා භාවිතා කළ හැකි වන්නේදැයි කෙටියෙන් පැහැදිලි කරන්න. right. වෙළඳපළෙහි දත්ත පොත් ප්‍රකාශන සමාගම් වලට තම ව්‍යාපාරය සඳහා භාවිතා කළ හැකි වන්නේ කෙසේද? ඒ කියන්නේ දැන් ABC Books කියලා කියන්නේ පොත් වෙළඳ විකුණන එක්කෙනෙක්. එයා තවත් වෙළඳුන්ටත් පොත් ඇවිල්ලා විකුණන්න දෙනවා. එතකොට අහන්නේ මේ වෙළඳපළේ දත්ත පොත් ප්‍රකාශන සමාගම් වලට තමන්ගේ ව්‍යාපාරයට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. අන්න ලියන්න අපිට දාන්න පුළුවන්. මම දැන් කලින් කිව්වේ ඉහළම ඉල්ලුමක් තියෙන භාණ්ඩ සොයා ගැනීමට හැකියවීම. හරි එහෙම නැත්නම් ඉහළම ඉල්ලුමක් තියෙන භාණ්ඩ සොයා ගැනීමට හැකියවීම. එහෙම දාන්න සොයා ගැනීමට හැකියවීම. ඊට පස්සේ පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකමැත්ත දැන ගැනීමට හැකියවීම. පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකමැත්ත දැන ගැනීමට හැකියවීම. ඊට පස්සේ මිලදී ගැනීම රටා විශ්ලේෂණය කිරීමට හැකියවීම. මිලදී ගැනීම රටා විශ්ලේෂණය කිරීමට හැකියවීම. හරි right. එතකොට ඔන්න ඔය වගේව දාන්න පුළුවන්. පැහැදිලිනේ? right. ඊට පස්සේ 18ට 2018ට આવොත් ඔන්න දැන් අපේ අලුත් සිලබස් එකේ අපිට එන්න ඕන දේවල් ටික හරි. හරිද? දැන් මේ තියෙන්නේ පරණ සිලබස් එකේ. එතකොට මේ ආකෘතියට තමයි 2019 දැන් මේ අපි කතා කරපු ආකෘතියට තමයි ළමයි ප්‍රශ්න එන්නේ. හරි? නමුත් 18ත් පොඩ්ඩක් ඒ හා සමානයි. ඒකින්ද අපි 18ත් පොඩ්ඩක් කතා කරමු. ඒකත් වැදගත්. හරි? right. එතකොට හරි. ඒක කියන්නේ ඊ ව්‍යාපාර සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න කියලා. ඒක කියනවා ඒ බ්‍රික් හා ක්ලික් යනු ආදායම් යනු මාර්ගගත නොවන හා මාර්ගගත යන දෙක එකට එකතු කර ව්‍යාපාරය පවත්වාගෙන යා හැකි ව්‍යාපාර ආකෘතියකි. එතකොට හරිනේ බ්‍රික් හා ක්ලික් කියන්නේ මේ දෙකම එකතු කරලා පවත්වාගෙන යන්න පුළුවන් එක. පියෝ බ්‍රික් යනු යම් සමාගමකට භෞතික පැවැත්මක් පමණක් ඇති හරි. ඊට පස්සේ පියෝ ක්ලික් යනු ව්‍යාපාර අන්තර්ජාලය මත පමණක් පැවැත්ම ඇත. හරියටම හරි. එහෙනම් මේ තුනම හරි. මේ තුනම හරි. right. ඊට පස්සේ සාමාන්‍ය මෙන්න මේ වගේ ඒවා දෙන්නේ ළමයි මේ හඳුන්වලා තියෙන්නේ මේ තියරි එක. පියෝ බ්‍රික් ඊට පස්සේ මේ බ්‍රික් ඇන්ඩ් ක්ලික් සහ පියෝ ක්ලික් කියන ඒවා මේ හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ 2019 දැක්කනේ ඒකෙන් ප්‍රශ්න තිබ්බා. මේ බ්‍රික් ඇන්ඩ් ක්ලික් සහ පියෝ ක්ලික් ඒ දේවල් වලින් අර හිස්තැන් පුරවන්න තිබ්බේ. ඒතකොට අපිට ඉංගියක් දෙන තවත් ක්‍රමයක්. හරි? ඔයගේ ට්‍රික්ස් තියෙනවා මම මතක් වෙන ඒවා කියන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් MCQ වල දෙනවා ඊළඟ අවුරුද්දේ එන ප්‍රශ්න වලට අදාළ තියරි කොටස. ඒ කියන්නේ මෙන්න මේ තියරි එක උගන්වලා තියන්න. දැනට තියෙන මොකක් හරි එකක්. මෙන්න මේ තියරි එක. ඒතර මේ තියෙන්නේ මෙතනදී මේ පෙන්වලා තියෙන්නේ මෙතන මේ ඇත්තරම ප්‍රශ්නයක් හදන්න උවමනාවකට නෙමෙයි මේ. මේක තමයි තියරි එක. ගුරුවරුන්ට හරි කාට හරි බලන්න වෙන්න තියරි එක උගන්වලා. ඒකෙන් කියන්නේ 2019 මේකෙන් ගැටලුවක් ප්‍රශ්නයක් එනවා. මේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි නේද? මේ තියෙන්නේ මොකද්ද මේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන ඔක්කොම හරිනේ. මේ තියරි එකක් උගන්වලා ගුරුවරුන්ට හරි ඒ බලන එක්කෙනාට. 19 දී අන්න ඒකෙන් ප්‍රශ්නයක් ආවා අපි දැක්කා මේ ස්ට්‍රක්චර්ඩ් එකේ තිබ්බා. හරි? right. ඒතකොට ඒ වගේ ඒවා කරනවා. ඒතකොට ඒවා මම අඳුරගෙන මම ඕගොල්ලන්ට මේව කරන්නම්. මේ ඒ වගේ අඳුරගත්තු ඒවා. ඒකයි මම කිව්වේ අර හැම අවුරුද්දෙම පේපර් එක බලලා තමයි ඊළඟ අවුරුද්දේ plan එක හරියටම හදන්න පුළුවන්. ඒතකොට දැන් ඔයගොල්ලන්ගේ plan එක හරියටම හදන්න පුළුවන්. 22 අයට හරියටම plan එක. දැන් theory ටික ඔක්කොම ගන්නන්න පුළුවන්. නමුත් අර හරියම plan එක මොන වගේ ප්‍රශ්නයිද කියන එක හදන්න පුළුවන්
ඕගොල්ලන්ගේ පේපර් එක බලලා තමයි 22 උන්ට පුළුවන්. 20 පේපර් එක බලලා තමයි ඕගොල්ලන්ට හදන්න පුළුවන්. හරි? right. දැන් ඔන්න ස්ට්‍රක්චර්ඩ් එක. ස්ට්‍රක්චර්ඩ් එකට ආවහම ඒවා හොයාගන්න විදි ඔක්කොම කියලාත් බෑ ඉතින්. ඒවා ඒක මමනේ කරන්නේ. ඒවා මම හොයාගත්තු ක්‍රමනේ. ඒතකොට ඒවා අනිත් මිනිස්සුන්ට දෙයිලා වැඩක් නැහැ. මම දෙන්න ඕනේ කෙලින්ම ඔයගොල්ලන්ට කෙලින්ම මං එන ප්‍රශ්න ටික මෙන්න මේ විදිහට එනවයි කියලා කියනවා. හොයාගත්තු විදිය ඒක මගේ විදිය. හරි? රයිට් හරියට. ඒක වැඩක් නැහැ. ඊළඟට අන්න බලන්න ස්ට්‍රක්චර්ඩ් එකේ අහනවා. බලන්න මේකෙත් හැබැයි අර මේ 2019 ආකෘතියටම තමයි ගිහිල්ලා තියෙන්නේ. එක MCQ එකයි ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් එකේ අර හිස්තැන් පුරවන්න තියෙන්නේ. හරි? ඒ ආකෘතියම තමයි. මේක කියනවා මෙන්න මේ ටික ඊවාණිජ්‍ය සම්බන්ධ ප්‍රකාශ කාණ්ඩ සමග දී ඇති පද ලැයිස්තුව මගින් වඩාත් සුදුසු පදය අන්න තෝරගන්න කියලා. හරි? මේක කියනවා වෙබ් අඩවියක් හරහා තෙවන පාර්ශවයකට ව්‍යාපාරවලට කියන්නේ වෙනත් ව්‍යාපාරවලට භාණ්ඩ හා සේවා විකිණීමට අවස්ථාව ලබා දීමේදී අලෙවියෙහි ප්‍රතිශතයක් ගාස්තුව ලෙස අය කර ගැනීම. බලමු. වෙබ් අඩවියක් හරහා තුන්වන පාර්ශවයකට ව්‍යාපාර භාණ්ඩ හා සේවා විකිණීමට අවස්ථාව ලබා දෙනවා. ඒකේ ප්‍රතිශතයක් විදියට ගාස්තුවක් අය කර ගන්නවා. ඒක රෙවෙනියු මොඩල් එකද මොකක්ද අහලා තියෙන්නේ කියලා බලමු. ඒතකොට එතනදී උත්තරේ අපිට බලමු බ්‍රික් ඇන්ඩ් ක්ලික් නෙමෙයි අන්තර්ගතය ලබා දෙන්නා නෙමෙයි ඊ වාණිජ්‍ය නෙමෙයි ඊ වාණිජ්‍ය කියන්නේ මේ ඔක්කොමයි තියෙන්නේ. ගෲප් පර්චේසින් නෙමෙයි තොරතුරු තැරවකරු නෙමෙයි මාර්ගගත වෙළඳපළ. ආන්න ඔය තියෙන්නේ. හරි? මාර්ගගත වෙළඳපළ කියලා අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ PO brick, PO click, ඉතින්දේශීය virtual community. හරි? right. ඊළඟට දෙවෙනි එක බලන්න. මාර්ගගතව ලබාගත හැකි නිතර අලුත් කරනු ලබන ප්‍රවෘත්ති බ්ලොග් වීඩියෝ වැනි දෑ සැපයීම. මාර්ගගතව ලබාගත හැකි නිතර අලුත් කරන ප්‍රවෘත්ති බ්ලොග් සහ වීඩියෝ වැනි දෑ සැපයීම. අන්න මොකද්ද? අනිවාර්යෙන් මේකෙදි අරගන්න පුළුවන් මේක තිබ්බ නේද? මේ තියෙන තොරතුරු තැරවකරු. තොරතුරු තැරවකරු කියන එක ගන්න පුළුවන්. තොරතුරු තැරවකරු. හරි? ඊළඟ එක. පොදු රුචිකත්වයක් සහ අදහස් හුවමාරු කර ගැනීමට අන්තර්ජාලය ඔස්සේ ඉඩ සැලසීම. පොදු රුචිකත්වයක් සහ අදහස් හුවමාරු කර ගැනීමට අන්තර්ජාලය ඔස්සේ ඉඩ සැලසීම. මතකද අර පොදු රුචිකත්වය කියද්දිම ඔළුවට එන්න ඕනේ. එතකොට පොදු රුචිකත්වය කියලා කියන්නේ අන්න එතනදී අපිට ගන්න පුළුවන් virtual community කියන එක. virtual community කියන එක. හරි? right. ඊළඟට පාරිභෝගික ඇනවුම් භාරගෙන සැකසීම ව්‍යාපාරය මෙහෙවන්නාගේ වෙබ් ద్వාරය හරහා සිදු කරන අතර මුදල් ගෙවීම පසු භාණ්ඩ බාර දීම සිල්ලර වෙළඳුන් හා තොග වෙළඳුන් මගින් සිදු කිරීම. මොකද්ද? භාණ්ඩ පාරිභෝගික ඇනවුම් භාරගෙන සැකසීම ව්‍යාපාර මෙහෙවන්නාගේ වෙබ් ద్వාරය හරහා සිදු කෙරෙන අතර මුදල් ගෙවීමෙන් පසු භාණ්ඩ බාර දීම. පොඩ්ඩක් ඉන්න. මෙතන භාණ්ඩ මෙතනදී දැන් මෙතන කියන්නේ මුදල් පාරිභෝගික ඇනවුම් බාරගෙන සකසන එක වෙන්නේ ව්‍යාපාරයේ මෙහෙවන්නාගේ වෙබ් ద్వාරය හරහා. ඒ කියන්නේ අර දරාස් එක වගේ. දරාස් එකෙන් තමයි ඇනවුම් බාර අරගන්නේ ඒවය ව්‍යාපාර මෙහෙවන්නේ. හැබැයි මුදල් ගෙවීමෙන් පසු භාණ්ඩ බාර දීම කරන්නේ සිල්ලල වෙළඳුන් හා තොග වෙළඳුන් තමයි භාණ්ඩ ටික බාර දෙන්නේ. අන්න එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? එතකොට මේකට කියන්න පුළුවන් අන්න මාර්ගගත වෙළඳපළක්. එතකොට කලින් උත්තාවේ මාර්ගගත වෙළඳපළක් නේද? කලින් එකටත් ආවේ ඒක නේද? මේක මාර්ගගත වෙළඳපළ. ඒක හරියටම හරි ඔන්ලයින් මාකට් ප්ලේස්. එතකොට හතරවෙනි එකට ඔන්ලයින් මාකට් ප්ලේස් එක ගන්න පුළුවන්. ඔන්ලයින් මාකට් ප්ලේස් කියලා දෙකක් තිබ්බද? තොරතුරු තැරවකරුවන්
මේ අතත්්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාරය තියෙනවා. virtual storefront එක තියෙනවානේ. right. right හරි. එහෙනම් මෙතෙන්ට ගන්න පුළුවන් අපිට virtual storefront එක. දැන් මෙතන තියෙන්නේ වෙබ් අඩවියක් කරා තෙවන පාර්ශව ව්‍යාපාර වලට වෙනත් ඒ කියන්නේ භාණ්ඩ හා සේවා විකිණීමට අවස්ථාව ලබා දී අලෙවියෙහි ප්‍රතිශතයක් ගාස්තුව ලෙස අය කරගනින්. හරි හරි. right. බලන්න මේ දෙකේ ඇත්තටම වෙනස නම් මෙතන ලොකුවට මේව කරගන්න බෑ. හරි. මෙතන මේ දෙකටම මේක අරගන්න පුළුවන් මේ මාර්ගගත වෙළඳපළ කියන එක. හරි. මේ දෙකම එකයි. මේ හතර මේකෙදිත් වෙන්නේ තුන්වන පාර්ශවයකට ව්‍යාපාර වලට භාණ්ඩ හා සේවා විකිණීමට අවස්ථාව ලබා දෙනවා. ඒකේ ප්‍රතිශතයක් අරගන්න. ඒතර මාර්ගගත වෙළඳපළේ වෙන්නේත් ඔකම තමයි. ඒතර මෙතන දැන් මෙතන දෙකක් තියෙනවනේ. ඊට පස්සේ මේ අතත්්‍ය වෙළඳ ප්‍රදර්ශනාගාර කියන එක තමයි මේකට වඩාත් සුදුසු. හරි? වඩාත් සුදුසුයි අතත්්‍ය ප්‍රදර්ශන වෙළඳාගාර. මෙතනදී නම් අනිවාර්යයෙන්ම පාරිභෝගික ඇණවුම් අරගෙන සකස් කරලා අර මෙහෙවන්නාගේ වෙබ් ద్వාරය හරහා මේව කරන එක අනිවාර්යයෙන්ම අපිට මාර්ගගත වෙළඳපළක දකින්න පුළුවන් ලක්ෂණයක්. ඒකෙදි වෙනම කෙනෙක් තමයි මේක හදලා තියෙන්නෙම. වෙනම වෙබ් කෙනෙක් තමයි වෙබ්සයිට් එක හදලා තියෙන්නෙම. හරියට ඩාරාස් වගේ ඒගොල්ලෝ හදපු වෙබ්සයිට් එක. ඒක හරහා තමයි ඇණවුම් බාරගෙන අන්න සම්පූර්ණ ව්‍යාපාරය බාර අරගෙන ඒ ටික ඔක්කොම සැකසෙන්නේ. ව්‍යාපාරිකයන්ට තියෙන්නේ බාරන්ට ටික පාර්සල් කරලා යවන එක විතරයි. ඒකට ඒක මාර්ගගත වෙළඳපළ එහෙම වුණොත් එකට ගන්න වෙන්නේ ඉතුරු වෙන්නේ අපිට වෙළඳ ප්‍රදර්ශනාගාරය. ඒකට මේ දෙක මාරු වෙනවා. හරි. right. නමුත් බැරිලාවත් මේක තිබ්බේ නැත්තම් මේ කියන කතන්දරේ අපිට මේකටත් අරගන්න පුළුවන්. තේරෙනවද? මේකටත් අරගන්න පුළුවන්. හරි. ඊළඟට මොකක්ද මේ content provider එක කියලා කියන්නේ? දෙවෙනි එක නේද? දෙවෙනි එකට හරිනේ. දෙවෙනි එකට ආවේ content provider හරිනේ. මාර්ගගතව ලබාගත හැකි නිතර අලුත් කරන ප්‍රවෘත්ති බ්ලොග් අඩවියක් හරහා, කියන්නේ වීඩියෝ එකක් මේ බ්ලොග් වීඩියෝ සනමනම් ඒ දේවල් බ්ලොග් එකක් හරහා දෙන එක අපි කියනවා content provider කෙනෙක් විසින් තමයි ඒක එඩිට් කරන්නේ. හරි? ඒ ගැටලුවක් නැහැ. ඊට පස්සේ පස්වෙනි එක බලන්න මාර්ගගත සාප්පුවක්. එතන බලන්න මාර්ගගත සාප්පුවක් මෙන්ම භෞතික සාප්පුවක්ද පැවතීම. මාර්ගගත එකකුයි භෞතික එකකුයි තියෙන එක මොකද්ද කියන්නේ? මේක තිබ්බනේ ආමේනේ. brick නෑ pure brick. මෙතෙන් brick and click. ඒවා ඉතින් ලේසි. brick and click. ඊළඟ 6 වෙනි එක ඕනෑම කෙනෙකුට ලබාගත හැකි අන්තර්ජාලයේ ඇති පාරිභෝගිකයන්ට අදාළ දත්ත රැස්කොට විශ්ලේෂණය කර සාරාංශගත කිරීමෙන් පසු එම තොරතුරු අනෙක් පාර්ශවවලට අලෙවි කිරීමේ ව්‍යාපාර. ඉස්සෙල්ලත් අපිට එයාව දාවේ. ඔව් right හරි. නෑ ඉස්සෙල්ලා අපිට content provider නේ ආවේ. එතකොට මෙතනයි දාන්න වෙන්නේ. මේ තියෙන්නේ ඕනෑම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන පාරිභෝගිකයන්ගේ දත්ත එක්රැස් කරලා ඒවට විශ්ලේෂණය කරලා සාරාංශගත කරලා තොරතුරු විකුණන එක. එහෙනම් අන්න තොරතුරු තරවකරුවෙක්. තොරතුරු කොහෙන් හරි අරගෙන ඉවරලා රැස් කරලා ඒවා ටික මේව කරලා තොරතුරු ටික අනිත් ඒවලට විකුණනවා. අන්න තොරතුරු තරවකරුවෙක්. මේකේ නිර්වචනය අපි මෙහෙමම ලිව්වා. තියරි එකත් එක්ක ආයෙ බලන්න ඕනේ මේවා එකක් හෝ වැරදි නම් තියරි පොත ආපහු පෙරලලා බලන්න ඕනේ ඒවට අදාළ තියරි කොටස් ටික. හරි? ඊළඟට 6 වෙනි එක ගැනුම්කරුවන්ට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා විකුණුම්කරුවන් එකිනෙකා අන්තර්ජාලය භාවිතයෙන් තරඟ කිරීම හා ඔවුන් එකිනෙකා අතර අඩු ලන්සු තැබීම නිසා මිල ගණන් සාමාන්‍යයෙන් අඩුවීම. මතකද මෙහෙම එකක්. මේක පළවෙනි සතියේද කොහෙද කරේ අපි. ඒ කියන්නේ එන්නෙන්ඩ අඩු වෙනවා. එන්නෙන්ඩ මොකද වෙන්නේ? ගාන අඩු වෙනවා. ලන්සු තියෙන අඩු වෙනවා. ඒ කියන්නේ ගැනුම්කරුවන්ට භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සඳහා විකුණුම්කරුවොන් තමයි එකිනෙකා අන්තර්ජාලය භාවිතා කරලා තරඟ කරනවා. ඒ කියන්නේ ගැනුම්කරුවෝ එකයි විකුණුම්කරුවෝ ගොඩක් ඉඳන් අන්න හරි මං 5000කට දෙන්න ඊළඟ එකා කියනවා 4000කට දෙන්නම් තව එක්කෙනෙක් කියනවා රයිට් මං 3000කට දෙන්නම් තව එකෙක් කියනවා 2000කට දෙන්නම් තව එකෙක් කියනවා මං නිකම්ම දෙන්නම් තව එකෙක් කියනවා මම මේකයි තව සල්ලිත් දෙන්නම්. අන්න ඒ විදිහට
තරඟ කරනවා. අන්න ඒ කියන්නේ මොකද්ද? අපි ඒකට කියනවා ප්‍රතිවෙන්දේසී. හරි? ප්‍රතිවෙන්දේසී තමයි මේගොල්ලෝ තරඟ කරන්නේ මේ විකුණුම් කරුවෝ තරඟ කරන්නේ. හරි? රයිට්. ඊළඟට හත්වෙනි එක. සමාජිකයන්ගේ සාමූහික මිලදී ගැනීමේ ශක්තිය පදනම් කරගෙන අන්තර්ජාලයේ සිටින වෙළඳුන්ගෙන් වට්ටම් ලබා ගැනීම. අන්න ඉතාලියේසී කෙලින්ම group purchasing එහෙම නැත්නම් කාණ්ඩ ලෙස මිලදී ගැනීම. ලේසි දේවල්. හරි? right. ඊළඟට ඒකට ආවහම ඒකේ තියෙනවා බලන්න ශ්‍රී ලංකාවේ එක්තරා නගරයක ඇති ව්‍යාපාරයක් ලී වෙස්මුණු අතින් සාදනු ලබන සිහිවටන බතික් මන ඔය ටික තියෙනවා අලෙවි කරයි. දැනට පාරිභෝගිකයන් විසින් සාප්පුවට පැමිණ මුදල් ගෙවලා අන්න ගන්න ඕනෙලු. හිමිකරු තමන්ගේ වෙබ් ద్వාරයක් මගින් මාර්ගගතව භාණ්ඩ විකිණුමට අලෙවි කරන්න සැලසුම් කරනවා. භාණ්ඩ හැමදාම එන්නේ ළමයි මේ එකම කතන්දරේ නේද? ABC book ව්‍යාපාරයක් කියලා එකක් තිබ්බා. උන් නිකන් පොත් විකුණගෙන හිටියා අන්න ඔන්ලයින් පටන් ගත්තා. ඊට පස්සේ 2020 තව මොකක්ද එකක් හිටියා. මිනිහත් නිකන් විකුණගෙන හිටියා ඊට පස්සේ අන්න ඔන්ලයින් පටන් ගත්තා. දැන් මෙතන කියනවා වෙස්මූණු විකුණන එකක් ඉන්නවලු ඌත් නිකන් විකුණගෙන ඉඳලා දැන් ඔන්ලයින් හැමදාම පේනවද මං කියවන එක? හැමදාම එන්නේ ළමයි මොකක් හරි බහුබූත ව්‍යාපාරයක් අරගෙන ඌ නිකන් විකුණගෙන ඉන්නවා. ඔන්න දැන් ඔන්ලයින් එනවා. කියන එක තමයි එන්නේ. ඉතින් ඔය එන සිද්ධිය තමයි වෙනස් වෙන්නේ. හැබැයි මේ සිද්ධිය වෙනස් වුණාට අර කතන්දර ටික ඔක්කොම එකයි. හැමදාම පාරිභෝගිකයන්ට වෙන අපහසුතාව හැමමයි. හැමදාම පාරිභෝගිකයන්ට වෙන වාසි ටික හැමමයි. හැමදාම බිස්නස් එකට වෙන වාසි ටිකත් එහෙමමයි. හැමදාම බිස්නස් එකට වෙන මේ මොනවාද අභියෝග ටිකත් එහෙමමයි. එතකොට ඒ බිස්නස් එකට ගලපලා ලියන්න තමයි තියෙන්නේ. පොත් ව්‍යාපාරයට තියෙන ඒවා ටික ඒකට ගලපලා. දැන් මේ වෙස්මුණු ව්‍යාපාරයට තියෙන එක වෙස්මුණට ගලපලා ලියන්න ඕන. තේරුණාද? right. එතකොට මෙතන අරගත්තාම පළවෙනි එකේ කියනවා ව්‍යාපාර හිමිකරු විසින් ආරම්භ කිරීම සැලසුම් කරන ලද ව්‍යාපාර ආකෘතිය බිස්නස් මොඩල් එක සඳහන් කරන්න. මොකද්ද? අන්තර්ජාලය ඔස්සේ පාරිභෝගිකයන්ට විකුණනවා කියන්නේ B2C ව්‍යාපාර ආකෘතිය. ඒතකොට මෙන්න මේ වචනේ තමයි බැරි. ඔයා B2C කියන එකක් දන්නවා මේක විකුණන්නේ මෙයාටත් කියලා දන්නවා. සමහරවිට මේ වචනේ මතක් වෙන්නේ මොකක්ද යකෝ ව්‍යාපාර ආකෘතිය කියලා කියන්නේ කියලා බලනවා. ඒතකොට ව්‍යාපාර ආකෘතිය කියන්නේ අර මම වචන සෙට් එකක් දුන්නේ මතකනේ. එතකොට ඒ අර B2Cද B2Eද අන්න ඒ ටික. හරි? එහෙනම් මෙතන B2C කියලා අපිට පැහැදිලි. ඊළඟට දෙවෙනි එක. ඒකේ කියනවා ආසන්නයේ පිහිටා ඇති එක්තරා සංචාරක හෝටලයක්. ඒ වෙබ් අඩවියෙහි මෙම සැලසුම් කරන ලද මාර්ගගත සාප්පුව ප්‍රසිද්ධ කිරීමට කැමැත්ත පළ කරයි. අන්න ළඟම තියෙනවලු මේ සංචාරක හෝටලයක්. ඒකේ වෙබ් අඩවියක් තියෙනවලු. වෙබ් අඩවියේ මෙම සැලසුම් කරන ලද මාර්ගගත සාප්පුව. ඒ කියන්නේ මේ අත්කම අනම්මන විකුණන සාප්පුව ප්‍රසිද්ධ කරන්න කැමැත්ත පළ කරනවා. හරි. දැන් ඔය එහෙම කියද්දිම අපිට තේරෙනවා නිකන් රෙවෙනියු මොඩල් එකක් එහෙම ඔළුවට එන්න ඕනේ. ඔහොම කියද්දි. මෙම සිද්ධියට අදාළව අත්කම් භාණ්ඩ ව්‍යාපාරය සහ හෝටලය අතර කුමන ව්‍යාපාර ආකෘතියක් ස්ථාපනය කළ හැකි වන්නේද? අත්කම් ව්‍යාපාරය හා හෝටලය අතර මොකද්ද කියලා අහනවා. ඉතින් අත්කම් ව්‍යාපාරයක් හෝටලයත් ව්‍යාපාරයක්. එහෙනම් ඒ දෙන්න අතර වෙන්නේ B2B business to business තමයි එතන වෙන්නේ. හරිනේ? right. ඊළඟට බලන්න. ඊළඟට කියනවා හෝටලය සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ගගත සාප්පුව යන එකිනෙක සඳහා ව්‍යාපාර ආදායම් ආකෘතිය බැගින් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ කියන්නේ දෙන්නටම වෙන වෙනම අහන්නේ. හෝටලය සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ගගත සාප්පුව යන එකිනෙක සඳහා වෙන වෙනම ව්‍යාපාර ආකෘතියක්. ඒ කියන්නේ රෙවෙනියු මොඩල් එකක්. ව්‍යාපාර ආදායම ආකෘතියක් බැගින් කෙටියෙන් විස්තර කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම මේකට යන්කෝ මොනවාද මේ අපේ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයට. හරි. අත්කම් භාණ්ඩ ව්‍යාපාරය අරගත්තොත් එහෙම අන්න එයා කරන්නේ මොකද්ද? එයා භාණ්ඩ අලෙවි කරනවා. භාණ්ඩ අලෙවි කරලා තමයි එයා ආදායම ලබන්නේ. එතකොට අන්න අපිට කියන්න පුළුවන් මොනවාද මේ sales revenue එකක් කියලා. එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් භාණ්ඩ
අලෙවි කිරීම කියලා අරගන්න පුළුවන්. අලෙවි කිරීමේ ආදායම ආකෘතිය. හරි? භාණ්ඩ අලෙවි කරලා තමයි අරගන්නේ. ඊට පස්සේ මේ අපේ හෝටලේ අරගත්තොත් එහෙම හෝටලේ කොහොමද ලාභ අරගන්නේ? එයා මෙතන කිව්වේ ඇඩ් එකක් දාන්න දෙනවා කියලා විතරයිනේ නේ. මෙතන කිව්වේ ඇඩ් එකක් දාන්න දෙනවා කියලා විතරයි. හරි? අන්න එතකොට කියන්න පුළුවන් ප්‍රචාරක දැන්වීම ආකෘතිය. මෙතනදී කමිෂන් එකක් දෙන කතන්දරයක් කිව්වද? එහෙම කිව්වේ නැහැ. ඒකින්ද ඒවා ලියන්න යන්න එපා. හරි? අර මේ කමිෂන් හම්බෙන එකක් නෙමෙයි. මෙතන එන්නේ අනිවාර්යෙන් අර මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න දෙන එක විතරයි. ඒකින්ද මේ ඉතින් සාප්පුව ප්‍රසිද්ධ කිරීමට වෙබ් බැඩුවේ සැලසුම් කරන මාර්ග සාප්පුව ප්‍රසිද්ධ කිරීමට කැමැත්ත පළ කරනවා. ප්‍රසිද්ධ කරනවා කියන්නේ ඇඩ් එකක් දානවා කියන එක. එතකොට එතෙන්ට ලියන්න ඕනේ ඇඩ්වර්ටයිසිං රෙවෙනියු මොඩල් කියලා. පැහැදිලිනේ? රයිට්. ඒ විදිහට තමයි ඒක එන්න ඕනේ. ඒතර ඔන්න ඒකත් හරි. ඊළඟට තුන්වෙනි එක. ඒකේ කියනවා සැලසුම් කරන ලද ව්‍යාපාරයේ මාර්ගගතව ගෙවීම් සැකසීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න. ඉතින් ඔන්න පොදු දෙයක් තමයි අහන්නේ. ඒ කියන්නේ සැලසුම් කරන ලද ව්‍යාපාරයේ මාර්ගගතව ගෙවන්න. මාර්ගගතව එතකොට දැන් මේ වගේ වල කෑෂ් ඔන් ඩෙලිවරි දාන්න එපා ඈ. මම දැක්ක ඉස්සෙල්ලා කෙනෙක් දැම්ම මාර්ගගත ගෙවීම් මේ තමයි අහන්නේ. එතකොට කෑෂ් ඔන් ඩෙලිවරි දාන්න බෑ. මාර්ගගත ගෙවීම් සැකසීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. එතකොට දැන් අපි දැන් බලන්න මේකම නේද ඊට පස්සේ අවුරුද්දේ අහලා තිබ්බේ. 18 එකම නේද 19ත් අහලා තිබ්බේ. එතකොට මේක හරියට උත්තරේ ලියාගෙන ගිය එක 19 ලියනව නේද? තේරෙනවද කියන එක? අන්න ඒකයි මම කියන්නේ පසුගිය පේපර්ස් ලියන එකේ වැදගත්කම ඈ. රයිට්. එතකොට මෙතන ලියන්න පුළුවන් අපිට අන්න ණයපත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් භාවිතයෙන්. ඊට පස්සේ තව ලියන්න පුළුවන් PayPal වැනි තුන්වැනි පාර්ශවයක් මගින් ගෙවීම් කිරීම. ඊට පස්සේ අන්තර්ජාල බැංකුකරණය මගින් ගෙවීම් සිදු කිරීම. ඔන්න ඔය තුන දාන්න. ඒතර මේ අවුරුද්දේත් ආවොත් ඔය තුනෙන් එකක් හෝ දෙකක් හෝ ඒ අවශ්‍ය ගාන ලියන්න තියෙනවා. හරි? right. ඒ තුන්වෙනි එක. හරි ලිව්වනේ. ණය කාඩ්පත් මගින් ගෙවීම් කිරීම. එහෙම නැත්නම් PayPal වැනි තුන්වන පාර්ශවයක් මගින් ගෙවීම් සිදු කිරීම. එහෙම නැත්නම් අන්තර්ජාල බැංකුකරණය මගින් ගෙවීම් සිදු කිරීම. ඊළඟ එක 4. බලන්න ඒක කියලා තියෙන්නේ. සැලසුම් කරන ලද ව්‍යාපාර වෙබ් ද්වාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් යෝජනා කරන අලෙවි කිරීම මාකටිං එක් ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න. right. එතන අර මාකටිං මේකේ කරන්න පුළුවන් මොනවාද කියලා තමයි මේව කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනීම ඉතින්. සැලසුම් කරන ලද මේ ව්‍යාපාරය වෙබ් ද්වාරය සඳහා පාරිභෝගිකයන් ගෙන්න ගන්න ඔබ යෝජනා කරන මේ මාකටිං ක්‍රමයක් තමයි අහන්නේ. හැබැයි ඉන්ටර්නෙට් එක හරහා වෙන්න පුළුවන්. අන්න කියන්න පුළුවන් සමාජ මාධ්‍ය දාලා හරහා ප්‍රචාරණය කිරීම. සමාජ මාධ්‍ය දාලා හරහා ප්‍රචාරණය කරන්න පුළුවන්. ඕන එතන දාන්න පුළුවන් Facebook, Twitter, ඊට පස්සේ Instagram වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම ව්‍යාපාරයේ පින්තූර යොදා ඒවා ප්‍රචාරණය කිරීමෙන් නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගත හැක. අන්න ඒ වගේ පොඩි විස්තරයක් ලිව්වනම් හරි. පැහැදිලිද? එතකොට මේකේ තව ඕනනම් දාන්න පුළුවන් මොනවද මේ ඊමේල් යවන්න පුළුවන්. ඊමේල් හරි SMS වැනි ක්‍රම මගින් පාරිභෝගිකයන්ට අවශ්‍ය තොරතුරු යැවීම. අවශ්‍ය නෙමේ අවශ්‍ය වුණත් අනවශ්‍ය වුණත් ඒ තොරතුරු යැවීම. ඊට පස්සේ වෙනත් වෙබ් අඩවි තුල ප්‍රචාරණ දැන්වීම පළ කිරීම. දැන් මේකක් පළ කර යන්නේ වගේ වෙනත් වෙබ් අඩවි වල ප්‍රචාරණ දැන්වීම පළ කිරීම. ඊට පස්සේ Google වැනි මේ සෙවුම් යන්ත්‍ර තුල අන්න අපිට පුළුවන් මුදල් ගෙවා ප්‍රචාරණය කිරීම. මුදල් ගෙවා ප්‍රචාරණය කරන්න පුළුවන් Google වැනි සෙවුම් යන්ත්‍ර තුල මුදල් ගෙවා ප්‍රචාරණය කිරීම. එතකොට අපිට සර්ච් එන්ජින් වලට සල්ලි දීලා අපේ එක උඩට අරගන්න පුළුවන්.
හරි එහෙමත් කරන්න පුළුවන් right ඊළඟට සැලසුම් කරන ලද ඊ ව්‍යාපාර ద్వාරයේ පරිශීලක අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය right අපි මේ පාඩම තාම කරේ නැහැ මේ කොටස ඇත්තට මේකට අයිති වෙන්නේ නැහැ මේක අර මේක ගෙනහිල්ලා අර වෙන එකකට දාන්න බැරි හින්දා මම මේකෙන් දැම්මේ මොකද සැලසුම් දැන් මේ කැලේ විතරක් දැම්මට කෙලින්ම ගිහිල්ලා 13 වෙනි පාඩමට මේ චුට්ට විතරක් දැම්මට තේරෙන්නේ නැහනේ මුළු ප්‍රශ්නේම නැතුව ඒකයි මම මේක මෙතෙන්ට දැම්මේ නමුත් මේ පාඩම අපි තාම කරලා නැති හින්දා අපි ඒක සාකච්ඡා කරමු මේ පාඩම කරයින් පස්සේ මේක කියන්නේ නම් මේ ඉන්ටෙලිජන්ට් ඒජන්ට් ගැන තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒතකොට ඕගොල්ලන්ටත් අනිවාර්යෙන් මේ වගේ මේ ඊළඟ පාඩම මේක 13 වෙනි පාඩමෙනුත් මේ වගේ පොඩි කොටසක් එනවා මේ අපේ බිස්නස් එකත් එක්ක අල්ලලා ඒ දෙකම එකට අල්ලලා තමයි ප්‍රශ්නේ හැදෙන්නේ. හරි. ඒතකොට මේක අපි ඒකෙන් පස්සේ සාකච්ඡා කරමු. right. ඒතකොට ඔන්න ඔය ටික තමයි ළමයි සාකච්ඡා කරන්න තියෙන්නේ අද. මොකද මේ 2020 19 ඇත්තටම මට ඕන උනේ 18 19 සහ 20 තමයි සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේ 18 බලපුවම 18ත් පොඩ්ඩක් අපිට අවශ්‍ය ස්ට්‍රක්චර් එකේ තියෙනවා. ඊට පස්සේ 17න් පස්සේ ගියොත් එහෙම අර ඒ ස්ට්‍රක්චර් එක නෙමෙයි චුට්ටක් වෙනස්. නමුත් ඒ ප්‍රශ්න ටික කරලා තියෙන එක වැදගත්. ඒ ප්‍රශ්න ටික කරන්න ඉතුරු ටික කරගෙන යන්න මේ ටික තමයි මට අද සාකච්ඡා කරන්න ඕනේ. මේ එන දේවල් ටික පෙන්වන්න. පැහැදිලිනේ? ඊට පස්සේ මම තවත් මේකෙන් ප්‍රශ්න සෙට් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. ඒවත් අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඒවා ටිකත් කරගෙන යන්. ඔය ටික තමයි කතා කරන්න තිබ්බේ අද. මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතුරු කොටස අපිට අනිත් දවසේ මේව කරන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් වැඩ ටික කරගෙන යන්න. තව අපිට පොඩි දේවල් ටිකක් තමයි කව කරගන්න තියෙන්නේ. ඊළඟ දවසේ අපි ඉතුරු වැඩ ටික කරගෙන යමු. හැමෝටම එහෙනම් ආයුබෝවන් good night. මොන දැන් තරු දෙන අයට තරු දෙන්න පුළුවන්.